සීගිරිය රාජධානයේ පිටත දියාගල අසලින් නැති මාවතේ ගමන් කරන මගියෙකුට වසරේ බොහෝ දිනවල හීල්මංකරයේම මේ මිනිසාගේ නෙත ගැටිය හැක. සිය ශාස්ත්‍රීය ජීවිතේත් පෞද්ගලික ජීවිතේත් බොහෝ තත්පර විනාඩි පැය දවස් වසර ගණන් සීගිරියේ අතීත ශ්‍රී විභූතිය පාදාගන්නට සසර පුරාම වැය කරන මේ මිනිසා සීගිරි නිර්මාතෘ කාශ්‍යප රජුටත් වඩා කාලයක් සීගිරිය වෙනුවෙන් කැපකර ඇති බව කියන්නේ අපේ නෙත් නිතරම එය විඳින නිසාය. අතීතය වර්තමානයට කැඳෙන නූතනම මිනිසා හෙවත් මොඩර්න් මෑන් මහාචාර්ය රාජ් සෝමදේවයනි අන්ලිමිටඩ් හිස්ට්‍රි හෙවත් මෑත කාලයේ ලාංකේය ඉතිහාසය සම්බන්ධ දීර්ඝතම ටීකාවේ ශතකාභිනන්දනය පසු කරන්නේ ඔබ නිසාවෙනි. සීගිරියේ අන්ලිමිටඩ් හිස්ට්‍රි අපේ ජාතික කතාව. අයිබෝන් අපිට 100යි. ඔව් මේ රටේ වර්තමානයේ ඉතිහාසය රේඩියෝ තරංග ඔස්සේ නැවත ලියවුණු ඩිජිටල් තරංග ඔස්සේ අංකිත කේතයන් ඔස්සේ නැවත නැවතත් රූගත වුණු මෙරට දීර්ඝතම ඉතිහාස වැඩසටහනට 100යි. ඉතින් ඒ ප්‍රබෝධයත් එක්ක අපේ 50 වෙනි වැඩසටහන කළ අපේ රටේ තියෙන ලෝක උරුමයන්ගෙන් විශිෂ්ටතම ලෝක උරුමය වන සීගිරියට අපි 100ක් තරං ආවා. හරිම ආස්වාදජනක හැඟීමක්. ඉතින් වැඩසටහන් 100ක් දක්වා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයෝ අපිට දක්වපු සහයෝගය ගැන හරිම හෘදයාංගම සුබ පැතුමක් එක්ක අදත් සීගිරි පර්ශ්වයේ ඉඳලා අපේ 99 වෙනි වැඩසටහන නවත්තපු තැනින් අපි 100 පටන් ගන්නයි යන්නේ. ඉතින් ඔබ දන්නවා මේ 100 වෙනි වැඩසටහන නිමිත්තෙන් විශේෂයෙන් මේ සීගිරියේ රූගත කරන පටිගත කරන රේඩියෝවෙන් ඇහෙන මේ වැඩසටහන වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් අපේ හිතවතුන් ලබා දුන්නා. විශේෂයෙන් ඊතර වෙසෙන අපේ හිතවතෙක් මේ සඳහා යම් අනුග්‍රහයක් දක්වනවා. එතුමාවත් මතක් කරගෙන අපි 100 වෙනි වැඩසටහන ගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති අපි 99 වෙනි වැඩසටහන අවසන් කරේ නයිපෙන ගුහාව අසලින්. ඒ කියන්නේ ශිලා උද්‍යානය ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා. ඉතින් අපි ශිලා උද්‍යානයෙන් අපි ඊළඟ මස්තකයට ඊළඟ තැනට ඊළඟ පියවර තබන්නයි මේ යන්නේ. 100 වෙනි වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තුව වැඩසටහන් 100ක් ඔස්සේ මුළු ලෝකෙම අමතපු මහාචාර්ය රාජ් සෝමදේවයන් ඉන්නවා. සර් අපිට 100යි. සන්තෝසයි අපි 100 වෙනි සතපුම් කරුණු දක්වා ආපු එක ගැන. ඉතින් 100 වෙනි වැඩසටහන සීගිරියේ කරන්න ලැබීමත් අපිට හුඟක් සතුටට කාරණයක් වෙනවා. මොකද අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ හුඟක් දෙනෙක් ඉල්ලා හිටියා අපි කලින් නවත්තපු තැන ඉඳලා මේ සීගිරිය ගැන පෙන්වන්නේ කියලා. ඉතින් අපි ඔන්න 100 වෙනි වැඩසටහනේ නැවත වරක් සීගිරියට ආවා. ඔබ සියලු දෙනාටම මේ සීගිරියේ විස්තර ටික හොඳින් කියා දෙන්න. අපි දන්නවා අපි මේ වැඩසටහන කරන්නේ විශේෂ අරමුණකින්. සීගිරිය පිළිබඳ නොයෙකුත් මිත්‍යා කතා වැරදි අර්ථ නිරූපණ තියෙනවා. ඉතින් තමුන්ගේ දෙයක් ගැන වැරදි මතයක්ම හදාගෙන ඉන්නකොට ඒක තරම් සුදුසු දෙයක් නෙමෙයි. සීගිරිය අපි කාටත් අයිති දෙයක්. ඔබ කොහේ හිටියත් ලෝකේ කොයි තැන හිටියත් ඔබට ඔබේ දේපලක් සීගිරිය විතරක් නෙමෙයි. අද යුනෙස්කෝ ආයතනය මේ සීගිරිය ලෝක උරුමයක් හැටියටත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ලෝක ප්‍රජාවේගම උරුමයක් හැටියටයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක ඔබ වෙත ඊටාම නිවැරදි තත්ත්ව තොරතුරු යථාර්ථවාදීව මේ සජීවීව මේ ස්ථානයේ ඉඳගෙනම ගෙනෙන්නයි අපි මේ වැඩසටහන වෙන් කරන්නේ. හරි සර්. එහෙනම් මේ අපේ අද ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා අපි මුලින්ම දැන් ශිලා උද්‍යානයෙන් අපි එළියට ආවද සර්?
ඇත්තෙම ශිලා උද්‍යානයේ අවසාන කෙළවරේ දැන් අපි සීගිරියේ බටහිර පැත්තේ ඉඳලානේ මේ ඉස්සරහට එන්නේ. ඒ එනකොට අපි දැන් මේ යන්නේ නැගෙනහිර දිශාව බලාගෙන. එතකොට අපි දැන් මේ ඉන්නේ ශිලා උද්‍යානයේ. ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහනේ ජල උද්‍යානයේ ඉඳලා පර්වත උද්‍යානයට ඇවිල්ලා පර්වත උද්‍යානයේ ඉතා විස්තරාත්මකව අපි ඉදිරිපත් කළා. ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා පර්වත උද්‍යානයේ නැගෙනහිර අන්තයේ තමයි අපි දැන් මේ ඉන්නේ. තව මොහොතකින් අපි මෙතන මේ ඉදිරිපත් කරාට පස්සේ සාකච්ඡා කරාට පස්සේ අපි සීගිරියේ ඊළඟ වැදගත් උද්‍යානයට අපි පිවිසෙනවා. ඒක හඳුන්වන්නේ මාලක උද්‍යානය කියලා. ඉංග්‍රීසියෙන් ටෙරස් ගාඩන් කියලා සිතියන් වල ලකුණු කරලා තියෙනවා. අපි මාලක උද්‍යානයට ප්‍රවේශ වෙනවා. ඊට කලින් මේ ශිලා උද්‍යානයේ නැගෙනහිර මායිමේ තියෙන ඊටාම වැදගත් සීගිරියට පැමිණෙන බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවන තැන් කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරන්නයි අපි මේ අද මේ පළවෙනි වැඩසටහනේදී උත්සාහ ගන්නේ. මේ ඉතින් ඊළඟ වාර සීගිරියට එනකොට ඔබ මේ වගේ තැන් බලලා ඒ සීගිරියේ තියෙන විශිෂ්ටත්වය, ඒකේ උත්කෘෂ්ඨ භාවය නියමානුකූලව විඳ ගැනීමට නම් මේ හැම ස්ථානයක්ම ඔබ නැරඹිය යුතුයි. ඊට යම්කිසි ඩිජිටල් මාර්ගෝපදේශකත්වයක් එහෙම නැත්නම් ගුවන් විදුලි තරංග ඔස්සේ මාර්ගෝපදේශකත්වයක් දෙන්නයි අපි මේ වැඩසටහන අද මේ 100 වෙනි ස්මරණීය වැඩසටහන අපි මේ කරන්නේ. ඔබ දන්නවා ඉතිහාසය වගේ විෂයක අඛණ්ඩව මහජනතාවගේ අවධානයත් දිනා ගනිමින් එක දිගට වැඩසටහන් 100ක් සම්පූර්ණ කිරීම තරම් පහසු දෙයක් නෙමෙයි. ඒක පිටුපස්සේ ලොකු ශ්‍රමයක් තියෙනවා. ඒ වගේම තවත් නොඑක් යටිතල ව්‍යුහයන් තියෙනවා. ඉතින් අපි ඒවා ඔක්කොම කළමනාකරණය කරගෙන අද ඔබ සමග ඔබ සියලු දෙනාම අපිත් එක්ක හිටියා. ඉතින් ඔබ වෙනුවෙන්ම සුවිශේෂීව ඔබ දන්නවා අපි කවුය වැඩසටහන් වල මානවම්ම රජපෙළපත ගැන කතා කළා. අපි සීගිරිය කාලෙන් හුඟක් ඉස්සරහට ගිහලා ක්‍රිස්තු වර්ෂයෙන් 7 වෙනි සතවර්ෂයේ විතර ඉන්නේ. නමුත් අද මේ 100 වෙනි වැඩසටහන සැමරීම සඳහා අපි සීගිරියට ආවා. ඔබ නැවතත් ඒ අපේ පළවෙනි කාශ්‍යප රජතුමා මුළු ලෝකෙටම දායාද කරපු ඒ අති විශිෂ්ට මහා විස්කම් නිර්මාණය, ඒ නිර්මාණය අපි ඔබට ඉදිරිපත් නොකළ කොටස් නැවත වරක් ඔබ ඉදිරියට ගේන්න. ඔව් සර්, දැන් අපි ඉස්සල් ඉක්මනටම මේ අපිට පුළුවන් නම් ඒ රූගත කිරීම කරන්න. මේ සමහර අපේ නරඹන්නෝ අතින් පර්වතයේදී මේ ওই වගේ දේවල් අතෑරෙනවා. මේ බෝතලයක් උඩ ඉඳන් අතෑරුණා. සමහර අය හිතුමතට දාන අවස්ථා තියෙනවා. මේ කෙසේ වෙතත් අපි ඒක අත්වැරද්දක් කියලා අපි හිත හදාගම්මු සර්. මොකද හිත රිදෙන ගොඩක් දේවල් අපිට ඉස්සරහදී බලන්න තියෙන හින්දා මේ දැන් මේ ඉන්න ගුහාවත් විශේෂයි. මෙතන මේ ආසනයක් පනවලා තියෙනවා. මට හිතෙන හැටියට ස්වාමින් වහන්සේලාට හෝ එක්කෝ කෙනෙක්ට විග්‍රහ කරන්න පුළුවන් කාශ්‍යප රජතුමා මේ ගල් ආසනේ එරමිනියා ගොතාගෙන වාඩි වෙලා හිටියා කියලා. කොහොම වුණත් සර්ගේ විග්‍රහය අනුව එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක සාධක අනුව මේ තැන කොහෙද සර්? මේ අපි ඉන්න තැන. ඔව්, ඇත්තෙන්ම මේ අපි ඉන්නේ නයිපෙන ගුහාව පැත්තෙන් කවුරු හරි ප්‍රවේශ වෙනවා නම් ඒ ප්‍රවේශ වෙලා සීගිරි ගල මුදුනට යන මාවතේ මේ දකුණු අත පැත්තේ පිහිටා තිබෙන මේ ගල් ගුහාව හඳුන්වන්නේ ආසන ගුහාව කියන නමින්. ආසන ගුහාව කියලා කියන්න හේතුව තමයි මේ ඔබට පේනවා මේ ගල් ගුහාව ඇතුලේ ගල් ආසනයක් සකස් කරලා තියෙනවා. ඇත්තෙන්ම මෙහි නිර්මාණ තාක්ෂණය දිහා බැලුවහම මේ ගල් ආසනය මේ මුල් අවස්ථාවේම මෙතන තියෙන්න ඇති. මේ ගල් ආසනයේ ප්‍රමාණය දිහා බැලුවහම අර රාජකීය ප්‍රභූවරුන් වාඩි වෙලා ඉන්න මහරජ ලීලාසන මුද්‍රාව කියන එක. ඒ කියන්නේ වාඩි වෙලා එක කකුලක් පහළට දාගෙන අනිත් කකුල නමලා උඩට අරගෙන අතක් පිටිපස්සට තියාගෙන ඉන්න පහසු ඉරියව්වට තමයි අපි කියන්නේ මහරජ ලීලාසන මුද්‍රාව කියලා. ඉතින් මේ ආසනයේ දිගපළල දිහා බැලුවහම ඒ වගේ මහරජ ලීලාසන මුද්‍රාවකින් බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් ලොකු ආසනයක්. ඉතින් මේ වගේ ගල් ගුහාවල ඔබට දැක ගන්න පුළුවන් මේ ගල් ගුහාවේ පියස්සේ තිබෙන චිත්‍ර. මේ චිත්‍ර සීගිරි කාශ්‍යප රජතුමාගේ කාලයටම අයිති
චිත්‍රයක් මේකේ පියස්සේ අපිට දකින්න තියෙනවා. එතකොට ඒකෙන් අපිට පෙන්눔 කරනවා මේ ගල් ගුහාව සීගිරි කාශ්‍යප රජතුමාගේම කාලේ සකස් කරපු තැනක්. ඉතින් එතකොට මේ ආසනයත් මෙතන හදන්න ඇත්තේ මේ වගේ නිශ්චල තැනක වාඩි වෙලා මේ තියෙන සෞන්දර්ය විඳගන්න, එහෙම නැත්නම් මේ මම්මාවත් ඔස්සේ ගිහිල්ලා ඇතිවන වෙහෙස මදකට නිවා ගන්න සෞන්දර්යයත් මිශ්‍ර කරලා විවේකීව ඉන්න මේ ආසනය හදන්න ඇති. දැන් මෙතන වාඩි වුණාම මේ දැන් අපි වාඩි නොවි බැලුවත් දැන් මේ ගස් කොළන් හින්දා අවහිර වෙලා මේ එක සීරුවට මේ පේනවනේ මේ ඈත සිතිජයට යනකම් අපිට බලා ගන්න පුළුවන් මේ ආසනේ වාඩි වුණාම මේ ගස් වැල් ටිකක් තුරන් වුණා නම් මෙතන පුළුවන් නම් අපි සීගිරියට යෝජනා කරමු සර් මේකේ මේ තුරුලතාවන් තියෙන්න ඕනේ. හැබැයි අර පෙර view එක පෙර දසුන අපිට මවන්න මේ ගුහාව ගාවට ඇවිල්ලා බැලුවම මේ ඇවිල්ලා අපි ඉන්නේ බටහිර මේ උතුරු පැත්තද සර්? දැන් මේ අපිට පේන්නේ දැන් මේ මෙතන වාසනේ ඉඳන් බැලුවම කොයි පැත්තද සර් පේන්නේ? මෙතන වාඩි වුණාම අපිට පේන්නේ ඉර බැහැගෙන යන හැටි බටහිර පැත්ත. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඒ දර්ශනයට මුහුණලා වෙන්න ඇතිනේ සර් මේ ආසනේ පනවන්න නැත්තේ. හදන්න ඇත්තේ මොකද හේතුවක් නැතුව හදන්නේ නැහැ සීගිරි විශ්ද මෙතන. එතකොට ඇත්තෙම අපි හවස් වරුවක මෙතනට ආවනම් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් ඉර බැහැගෙන යන හැටි මේ ඉදිරිය පැත්තෙන්. ඉතින් ඒ නිසා සීගිරියේ ඉර නගිනවා බලන්නත් ඉර බහිනවා බලන්නත් පාවිච්චි කරපු තැනක්. අපි ගල මුදුනට ගියහම අපිට පෙන්වන්න පුළුවන්. ඒ සඳහා සකස් කරපු විවිධ මේ වේදිකාවල් තියෙනවා. ඒ ඉර නගින පැත්ත බලන්නත් ඉර බහින පැත්ත බලන්නත්. එතකොට සමහර විට මෙතන ඉඳලා ඒ හිරු අස්තංග වෙන ආකාරය බැලීම අරමුණක් වෙන්න පුළුවන්. ඒක අපේ සිතවිල්ලක්. නමුත් මෙතන මේ ගුහාවේ විශේෂයෙන්ම මේ වගේ ආසනයක් හදන්න හේතුව ඒක වෙන්නත් ඕනෑ තරම් ඉඩකඩ තියෙන බව අපි කියන්න ඕන. අනික මෙතන තියෙන විශේෂ වැදගත්කමක් තියෙනවා නෝන් මේ ආසන ගුහාව කවුරුත් බලන්නේ කියලා අපි ආරාධනා කරන සාදර සිතින්. මොකද මේ සීගිරියේ ඇතිවෙච්ච අර වෙනස්කම් අපි කිව්ව කාශ්‍යප රජතුමා හිටියා. ඊට පස්සේ මුගලන් මෙතනට එනවා. ඊට පස්සේ මෙතන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. හරි මේ අදියර අපි වචනෙන් කිව්වට පොත්පත්වල ලිව්වට මේ මෙතනට ඇවිල්ලා හොඳට මේක දැනගන්න පුළුවන්කම තියෙනවා මේ වෙච්ච වෙනස. දැන් මෙතන වාඩි වෙලා හිටියොත් එහෙම ඔබට පේනවා මේ චිත්‍රව මේ තාම දර්ශනීය චිත්‍ර වියනක් නේ. එතකොට මේ චිත්‍ර වියනේ තියෙන මේ චිත්‍ර වියනේ තියෙන චිත්‍ර දිහා බැලුවම අපිට ඉතා හොඳින් පැහැදිලි වෙනවා අර නයිපෙන ගුහාවේ තියෙන රූ රටාම මේකේ තියෙනවා. ඔව් ඒ වර්ණ සංයෝගයක්ම තියෙනවා. ඒ වර්ණ සංයෝගයක් මෙතන තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ඔබට කල්පනාවෙන් බැලුවොත් පේනවා මේ චිත්‍ර ආස්තරණයේ උඩින් තව ආස්තරණයක් අලු පාටට ගාලා ඒ වහල වගේ තියෙනවා. වහල වගේ තියෙනවා. හැබැයි ඒ ආස්තරණයේ උඩ බෝධිසත්ව රූප ඇඳලා තියෙනවා කියලා අපිට පේනවා මේ කළු ඉරි වලින්. ඉතින් ඇත්තෙම මේ වෙලා තියෙන්නේ මොකක්ද? කාශ්‍යප රජතුමා මේ ස්ථානයේ අයින් වුණාට පස්සේ මෙතනට භික්ෂුන් වහන්සේලා ආවා. ඒ භික්ෂුන් වහන්සේලා මේ කපරාලු කරවලා ඒවා උඩ ආගමික චිත්‍ර මෙතන ඇඳලා තියෙනවා. එතකොට මේ අර සීගිරිය වෙච්ච වෙනස්කම් අපි ඉතිහාසයෙන් පමණක් නෙමෙයි අපිට ප්‍රායෝගිකවත් මැනගන්න පුළුවන් ඊටම වැදගත් තමයි තැනක් තමයි මේ ආසන ගුහාව අපිට අඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. සර් එතකොට දැන් අපි මෙතනින් ඊළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ අර ටෙරස් ගාඩන් එක පැත්තටද? අපි දැන් ටෙරස් ගාඩන් එකට තමයි මාලක උද්‍යානය කියලා අපි හඳුන්වන්නේ. මාලක උද්‍යානයට අපි ගමන් කරනවා. නමුත් ඒ ගමන් කරන අතරතුර තව අපිට බලන්න විශේෂ තැන් අපි එහෙනම් බලාගෙනම යමුද සර්? අපි එහෙම බලාගෙන දැන් අපි මේ පියගැට පෙලකට මෙහෙම පිවිසෙනවා. මේ දැන් අපි මේ ගුහාවේ තියෙන පියගැට පෙල බහැලා අපිට පිවිසෙන අපි මෙතන අවසර නැහැ මේ පුරාවිද්‍යා මහාචාර්යතුමෙක්ට අවසර තිබුණාට මේ මිලින්ද අපි මේක පොඩ්ඩක් හදමු. හදන ගමන් අපි ගමන් කරන්නම්. ඊළඟට මේ අපිට ආසන ගුහාවෙන් මේ පියගැට පෙළ නැගගෙන සෝපානයේ නැගගෙන තමයි ඉදිරියට ගිහිල්ලා ඊළඟ ප්‍රවේශයට එන්න තියෙන්නේ. අපි එතනට ගමන් කරමු සර්. ඒකම තව පුංචි ආසනයක්ත් තියෙනවා නේද සර්? පුංචි ආසනයක්ත් මෙතන හදලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ ඒ එක විදිහට එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව ඒ තමුන්ට නිශ්චලව ඉන්න හදපු තැන්. අනික මෙතන මම හිතනවා අපි මේ අපේ හිතවත් ශ්‍රාවකයන්ට සහ මේ අපේ YouTube නාලිකාව බලන අයට පෙන්නන එක හුඟක් හොඳයි කියලා. අර පැත්තේ ඉඳලා බැලුවොත් එහෙම මේ පැත්ත බැලුවම පේනව නේද මෙතන නිකන් අර දෙබුක්කාව කියලා අපි කියන්නේ. දෙබුක්කාවකින් යන්න තියෙනවා. ඇත්තම මේ තියෙන්නේ මොකද්ද නුවන් අපි ඊටාම පරීක්ෂාවෙන් බැලුවොත් එහෙම මේ තියෙන්නේ මේ ගලේ වැටිච්ච කෑල්ල. මෙතනින් උඩින් අඩන් වටච්ච කෑල්ල මේ තියෙන්නේ. ගැලවිලා වැටිච්ච පළුව මේ තියෙන්නේ. හරියට බනිස්කෙඩියක් වගේ පළුවක් වගේ අපිට පුළුවන් නම් පරිගණකකින් කරන්න මේ පළුව අරගෙන මේකට හේතු කරන්න මේ ගලේ රවුම අපිට හදලා පෙන්වන්න පුළුවන්. සර් එකම දැන් මේ කට්ට වලින් තේරෙනවා මේ මෙතන මොකක් හරි වහලක් පියස්සක් ගහලා තියෙන්න ඇති මේ ගමන් කරන අය ගමන් කරට ඉන්නේ
විශේෂයෙන් මේ පියස්ස තියෙන්න ඇත්තෙම මෙතන ආසනයක් තියෙන නිසා. මෙතන ආසනයක් තියෙන. ඒකම මේ ගඩ වලින් වෙන් කරලා තියෙන ගුහාවේ විශේෂත්වයක් තියෙනවාද? මේකත් මේ ස්වාමින් වහන්සේලා ඒ ස්වාමින් වහන්සේලා පාවිච්චි කරපු ගල් ගුහාවල්. ඉතින් ඒවයි නටබුන් තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ අවදි කීපයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒවා බොහොම කල්පනාවෙන් බලලා තේරුම් ගන්න ඕනේ එක එක අවදි නිරූපණය කරන අදහස් මේක ඇතුලේ තියෙනවා. හරි අපි එහෙනම් පියවර තබමින් ඉදිරියට යන් ටෙරස් ගාඩන් එකට මාලක උද්‍යානයට මාලක උද්‍යානයේදී අපිට තවත් බොහෝ දේවල් එහෙනම් හම්බ වෙයි. දැන් අපි ශිලා උද්‍යානය අවසන් කළා මාලක උද්‍යානයට එනවයි කියලා කිව්වට වෙන තැනකට වෙන වැදගත්ම තැනකට මේ සීගිරි පරිශ්‍රයේ මම හිතන්නේ කවුරුවත් තාමත් අපේ දේශීය විදේශීය සංචාරකයන් එන්නෙම නැති වගේ තැනකට ආවස මේ දැන් මෙතන අපි අපේ රේඩියෝ අසන්නන්ට වදන් චිත්‍රයක් මවමු මං හිතන්නේ අඩි 15යි 10 වගේ විශාල ගල් ආසනයක් තියෙනවා ඊළඟට ඒකට පිට තියන්න පුළුවන් ආකාරයේ මැදපු ගල් අර මේ පසුබිමක් තියෙනවා හේතු වෙලා ඉන්න පුළුවන් ඊළඟට මේ අර මේ සර් කිව්ව සීගිරි පර්වතයෙන් කඩන් වැටිච්ච ගල උඩ ඉතාමත් සුමටව හදපු මේ පිරිසකට රැස් වෙලා වාඩි වෙලා යම් කිසි දෙයක් අහගෙන ඉන්න පුළුවන් ආකාරයේ ශාලාමය ගතියක් තමයි සර් මට නම් පේන්නේ මෙතන. ඒ තමයි ඒක පදනම් කරගෙන තමයි මේක රාජසභා ගල කියලා නම් කරලා තියෙන්නේ අපේ මෑතක පුරාවිද්‍යාඥයෝ. ඉතින් මෙතන යම් කිසි විදිහේ රැස්වීම් ශාලාවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් තැනක් කියලා අපිට පේනවා. දැන් මේ ගල අපි ගත්තොත් අපි වටනට කමක් නැහැ නේ අපිට පොඩි නිකන් එහෙම රාජකීය ගැම්මකුත් එනවා මෙතන වාඩි වුණා. මේ අපිට හිතන් පරීක්ෂාවෙන් බැලුවෙත් එහෙම මේ ගල මීට මෙහා පැත්තේ තියෙන මේ පැත්තේ අපි දැක්කොත් එහෙම විශාල ගල් පර්වතයක් තියෙනවා. ඒ ගල් පර්වතයෙන් කඩාගෙන මේ පැත්තට වැටිච්ච කොටසක් හැටියට අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පතුරේ මුදුන තමයි සමතලා කරලා හොඳට මෙතන මේ ආසනයක් හදලා ඊට පස්සේ මෙතන තියෙනවා මේ ගඩොල් බිත්ති ගෙනියන්න පුළුවන් තව් විදලා වගේ තියෙන කාණුවක් වගේ එකක් තියෙනවා. එතකොට එහා පැත්තේ තියෙනවා දැවමය කණු සකස් කරන්න පුළුවන් වලවල් කීපයක් එතන තියෙනවා. ඉතින් මෙතන සමහර විට දැවෙන් වහලක් ගහලා තියෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ මෙතන යම්කිසි රැස්වීම් ශාලාවක් වගේ තැනක්. ඒ කියන්නේ අපි දන්නවා අපිට අදත් තියෙනවා දැන් මේ විවෘත වේදිකාවල් අපි හදනවා අදත්. ඒ වගේ මෙතන කිසියම් විදිහකට විවෘත තැනක් හැටියට තියෙන්න පුළුවන්. මොකද මෙතන ඉඳලා ඉතාලම කිට්ටුවන්තයි පර්වතයට මේ අතේ දුර වගේ පර්වතයට තියෙන්නේ. මෙහෙම පේනවා අපිට. අපි දැන් අර මේ මොනවාද ආසන ගුහාවෙන් පිටත් උනේ අපි මාලක උද්‍යානයට ප්‍රවේශ වෙනවායි කියලා ඒ යන අතරතුර තියෙන එකක් තමයි මේ අපි තව වැදගත් දෙයක් ඔබට පෙන්නන්නේ. මෙතන මේ රාජසභාව රැස් වුණා වගේම ඊට පස්සේ ස්වාමින් වහන්සේලාත් තමන්ගේ ධර්ම දේශනා සඳහා පාවිච්චි කරන්න ඇති බොහෝ විට. නමුත් ඒ පිළිබඳව අපිට කියන්න තරම් ලොකු සාක්ෂියක් මෙතන නැහැ. ඉතින් කොහොම හරි රජු අපිට පහළ කොහෙවත් තැනක මේ වගේ සභාශාලාවක නෂ්ටාවශේෂ පේන්නේ නැහැ. අර මේ පර්වත උද්‍යානයේ තැනක තිබුණා භික්ෂුන් වහන්සේලා විසින් පාවිච්චි කරන්න ඇති කියලා අපි ප්‍රීචිං හෝල් කියලා පෙන්වුවා ඒක. ඉතින් ඒ වගේ තැනකට පාවිච්චි කරපු තැනක් තියෙනවා. දේශනා ගල කියලා එකට කියන්නේ. මේක හඳුන්වන්නේ රාජසභා ගල කියලා. ඉතින් රාජසභාවේදීස මේ රජතුමා අමුත්තොත් හමු වෙන්න ඇති නේද? අනිවාර්යයෙන්ම මෙතනට අපි කීපවරක්ම කිව්වා මෙතන විදේශිකයෝ සීගිරියට විශාල ප්‍රමාණයක් ආපු බවට අපිට පෙන්වන්න සාක්ෂි තියෙනවා. ඔව් දැන් මේ වෙලාවෙත් පෙන්වන්න සාක්ෂියක් තියෙනවා. ඒ තමයි විදේශිකයෙක් හැටියට ජීවත් වුණාට අපේ රටේ පය ගාලා ඉන්න කෙනෙක් වැඩි හරියක් හැබැයි මේ දවස්වල ඉන්නේ කුවේට් වල අපේ අශෝක රූපසිංහ මහත්තයා කුවේට් ඉඳන්ම ආවා අපේ 100 වෙනි වැඩසටහනට එන්න ආයිබුවන් මේ කාශ්‍යප රජතුමත් විදේශිකයෝ මුණ ගැහුනේ අශෝක මහත්තයා මෙතන ඉඳන් තමයි මේ මම මෙච්චර 99 වෙනි වැඩසටහනෙත් හැංගුවා මේ 100 වෙනි වැඩසටහනෙත් පටන් ගන්නකොට යන්තම් කිව්වා හැබැයි ඔන්න මේ අද 100 වෙනි වැඩසටහනේ විශේෂ අමුත්තා මේ අශෝක මහත්තයා බොහොම ස්තුතියි ඔබතුමා තමයි මේ 100 වෙනි වැඩසටහනට අපිට මේ විශාල වියදමක් යනවා. ඉතින් ඔබතුමා ඒ සඳහා අපිට දායකත්වය ලබා දුන්නා. බොහොම ස්තුතියි. මේ ඔබතුමා අන්ලිමිටඩ් හිස්ටරි හඳුනාගත්තේ කොහොමද කියන කාරණෙත් එක්ක ඔබතුමා සුබ පැතුම 100ට එකතු කරන්න කුවේට් වලින් ඉඳන්ම ඇවිල්ලා ඔන්න අවස්ථාව තියෙනවා. ඇත්තට මම ගොඩක් ඔය හිස්ටරි වැඩසටහන් ෆලෝ කරනවා.
නමුත් මට මේකෙදි මම දැක්කා විශේෂත්වයක් කියන්නේ කිසිම වැඩසටහනක නැති. ඒ කියන්නේ මේ පොත්පත්වල අපි කියවලා ගන්න බැරි ඉතිහාසයේ නොලිය වෙච්ච කතාවක් තියෙනවනේ. අන්නේ නොලිය වෙච්ච කතාව ගැන හිතනද අපේ ඔලු පුරුදු පුහුණු කරනවා මේ වැඩසටහනින්. ඉතින් ඒකින්ද අපිටත් දැන් පොඩි සිතුවිලි එනවා මේ කියන්නේ ගොඩක් ඉතිහාසයේ නොලිවෙච්ච කතාවක් නේ තියෙන්නේ මේ රාජ්‍යෝදය මහත්තයා. ඇත්තටම මම මේ වැඩසටහන ඉතාම කැමතිම පැත්ත තමයි මේ අද මේ එදිනෙදා සිද්ධ වෙන රාජ්‍යතාන්ත්‍රික මේ ගැටලු සහ ඒ සිද්ධ වෙන සිද්ධීන් වලට හරියටම ඒ තැනට on the spot ඉතිහාස කතාවක් ගෙනල්ලා කියනවා. මම ඒ තරම් තාත්විකව මේ ඉතිහාසයේ මේ තරම් පාඩම් තියෙනවා. පූර්ව අපර සංදි ගලවපනවා කවුරුත් හරියටම on the spot on කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අන්න ඒක තියෙනවා මට ඇත්තටම ඉතිහාස කතා පොතට ආසාවක් ඇති වුණේ මේ ඒ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේම නේද මේ මහත්මයා මේ දැනට සිද්ධ වෙන්නේ. ඒක නේද මේ රාජ්‍යෝදය මහත්තයා අපට හිතන්න පුරුදු කරන්න කියන එක. ඒ කියන්නේ අර කන්ෆියුස් කිව්වනේ ඉතිහාසය අමතක කරපු මිනිහ අනාගතේ අනා ගන්නවා කියලා. තේරුණාද? ඉතින් අන්නේ කතාව මට නිතර මතක් වෙනවා. ඒ පාඩම් ඒ විදිහට දැනගෙන හිටියානම් අද මේ වගේ ඒ අර කටුක අත්දැකීම් නැවත පුනරාවර්තනය වෙන්න අවශ්‍ය නැහැ. කන්ෆියුසස් තුමාගේ රටේ කට්ටිය අපි මෙහෙම වෙලා තියෙන ඇයි කියලා හිතාගන්න පුළුවන්. අන්නේ ඒකනේ දැන් තේරෙන්නේ. අපි අමතක කරා ඒ මිනිස්සු ඒක මතක් කරනවා. ඉතින් මම මේ රාජ්‍යෝදය මහත්තයාට දීර්ඝායුෂ පතනවා. තව නැවත එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කඳුර මටත් අමාරුයි නැගගෙන මෙතුමා නගිනවා අපි වෙනුවෙන්. ඉතින් මේ ඉතාම බොහොම ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා. මේ වැඩසටහනෙන් අපේ ඔළුව වලට රෙජිස්ටර් කරා යම්කිසි මේ අර නොලිය වෙච්ච කතාවක් ගැන හිතනද දෙයක් ඉතුරු කරා. මම පොතක් කියනකොට සෑම වෙලාවෙම මම දැන් බලන්නේ මේකේ නොලිය වෙච්ච කතාව මොකක්ද කියලා. යටිපෙළ. ඔව්. හරි එහෙනම් අශෝක මහත්තයා බොහොම ස්තුතියි. ඔබතුමා කුවේට් ඉඳලම මේ අපේ වැඩසටහනට සුබ පතන්න අපිට අනුග්‍රහය දක්වන්න මේ ආවා. වැඩි දවසක් ඉන්නේ නැහැ. දවස් දෙක තුනකට කලින් ඇවිල්ලා ආයි තව දවස් දෙක තුනකින් යනවාස මේ ඉතින් මම හිතන්නේ අශෝක මහත්තයා අපිට හැමදාම උදව් කරන එතරින් ඉඳන් නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරන කෙනෙක්. සර්ටත් ඇති අශෝක මහත්තයා ගැන යමක් කියන්න හොඳ මිත්‍රයෙක්. ඇත්තම අශෝක අපිට මුලින් ඉඳලම අපිත් එක්ක හිටපු කෙනෙක්. හිටියා විතරක් නෙමෙයි අශෝක කරන්න පුළුවන් හැම දෙයක්ම අපි වෙනුවෙන් කරා දුර බැහැර ඉඳගෙන. ඉතින් අපිට පේනවා අපේ ශ්‍රී ලාංකිකයෝ මොනතරම් කල්පනා කරනවද තමන්ගේ මව භූමිය ගැන කියලා. ඉතින් අනිත් අපේ විශාල පිරිසක් අශෝක වගේම හුඟක් දෙනෙක් ඉන්නවා පිට රටවල් වල මේ රටේ ඉතිහාසයට මාතෘ භූමියට ආදරය කරන අය. ඉතින් ඔබට 100 වෙනි වැඩසටහනේදී කොහොමද අපෙන් මේ භෞතිකව දුර බැහැර හිටියත් අපිත් එක්ක සිතින් එක්ක අහුවෙලා ඉන්නේ කොහොමද කියන එක අශෝක ප්‍රායෝගිකව අපට පෙන්වනවා. ඒ නිසා මම හිතනවා අපි නරඹන සීල දෙනාටමත් මේ අශෝක දුර බැහැර ඉඳලා ඇවිල්ලා තමන්ගේ නෝන මහත්තයත් එක්ක දරුවොත් එක්ක ඇවිල්ලා මේකට සහභාගී වෙලා ඒ දක්වන දායකත්වය, ඒ දක්වන සහයෝගය අපි නිතරම කියන්නේ අපිත් එක්ක ඉන්න කියලා. අපිත් එක්ක සමාන්තරගත වෙන්න කියලා. මොකද අපි ඉල්ලන්නේ නැහැ. අපි අපිත් එක්ක සමාන්තරගත වෙන්න අපි අපේ රටේ ඉතිහාසය හොඳින් දැනගෙන කිසි දවසක අපට පරාජයක්වත් නොවන විදිහට අනාගතය නිර්මාණය කරගන්න අපේ දරුවන්ව ශක්තිමත් කරලා යහපත් ශ්‍රී ලංකාවක් හදන්න මේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම උනන්දු වෙන හැටි අපිට අශෝක කදිමට ප්‍රායෝගිකව පෙන්වලා දෙනවා. සර් දැන් මෙතන කතාව හමාරයි වගේනේ අපිට මේ ඊළඟට අපිට දැන්වත් අර ටෙරස් ගාඩන් එකට යන්න පුළුවන්. හරි අශෝක මහත්තයා අපි සර්ත් එක්කම යන් මේ පැත්තට එන. සංචාරේ සීගිරි සංචාරේ මහිතන්නේ මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒ කියන්නේ මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. සීගිරිය පමණක් නෙමෙයි බංකටුව ඊළඟට මාපාගල ඒ කියන්නේ කාශ්‍යපගේ මවගේ උපන් කලාපයේ වෙන මාපාගල පැත්තට ගිහිලා ඒ අත්දැකීමත් එකතු කරගෙන අවසාන වශයෙන් සීගිරියක් ගවේෂණය කරලා අත්දැකීම් බෙදා හදාගත්තා. ඇත්තටම පරිපූර්ණ අත්දැකීමක්. ගුවන්විදුලි නාලිකාවකට පුළුවන් නම් අපේ ඉතිහාසයේ සත්‍ය සොයා දෙන්න. අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සොයා දෙන්න. මම හිතනවා එම ගුවන්විදුලි නාලිකාව ඊටාම සක්‍රියයි, ඊටාම සාර්ථකයි. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික ඉතිහාසය කියලා ඉගෙන ගන්න ඉතිහාසය තුළ තියෙන කරුණු සමහරකට ඇත්ත නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ඒ හිස්ටොරිකල් සයිට් එකටම ගිහිල්ලා ඒක ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක් කියලා හිතනවා. ඒ වගේම මේ මුළු ජර්නි එක ගැනම මම හරිම සතුටු වෙනවා. ඕගනයිසින් මුලින්දම හොඳයි. මම යම් එක සම්මන්ත්‍රණවලට සහභාගී වෙලා තියෙන මේ වගේ පැහැදීම හා පැහැදිලි කිරීමේ හැකියාව කෙනෙකු වෙලානේ දකින්න හම්බුනේ. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න.
අපි අර රාජසභා මණ්ඩපයෙන් තවත් ඒ වගේ තැනකට ආවා. අර මේ සීගිරියේ තියෙන ප්‍රධානම මිත්‍යාවක් තුරන් කරන්න පුළුවන් තැනක තමයි දැන් ඉන්නේ. අපි ඇත්ත වශයෙන්ම නුවන් පිටිපස්සෙන් පේනවා ඇති සීගිරි පර්වතයේ මේ දර්ශනවලදී අපි සීගිරි පර්වතයට ඉතාම ආසන්න තැනක ඉන්නේ. අපි දන්නවා පොළොව මට්ටමේ ඉඳලා අඩි 600ක් සීගිරිය උසයි සීගිරි පර්වත මස්තකය. ඒතර අපි දැන් සාමාන්‍ය මේ හරිය වෙනකොට අපි පොළොව මට්ටමේ ඉඳලා අඩි 400ක් විතර උසකින් ඉන්නේ. දැන් මේ ස්ථානයේ මේ විශාල පර්වතයක් තියෙනවා. ඔබ මොහොතකට කලින් දැක්ක අපි රාජසභා ගලේ හිටියා. ඒ රාජසභා ගලේ අපි කිව්වා කෑල්ලක් කැඩිලා වැටුණයි කියලා පර්වතයකින්. මේ තමයි ඒ පර්වතය. මේ පර්වතයේ කෑල්ලක් තමයි ගැලවිලා වැටිලා ඒක රාජසභා ගල කියලා ඒ රාජසභාවක් හැටියට සභා මණ්ඩපයක් හැටියට දිනු පවුණු කරලා තියෙන්නේ. ඉතින් මේ පර්වතයේ මුදුනට නැග්ගට පස්සේ අපි බොහොම සුළු පිරිසක් තමයි මේ වගේ තැන් නරඹන්න එන්නේ සීගිරියට එන අය. දැන් මෙතනට ආවම පේන දෙයක් තමයි මේ ගල මුදුනේ මේ හදලා තියෙනවා සැලකිය යුතු තරම් විශාල ආයත චතුරස්‍රාකාර ටැංකියක්. මේ ජල ද්‍රෝණියක්. එතකොට මේක හදලා තියෙන්නේ මේ වැහි ජලය පුරවා ගැනීම සඳහා. ඒතර අපිට පේනවා ඒකේ එක පැත්තකින් පල්ලෙහා පැත්තට බටහිර පැත්තට කාණු කපලා ඒ වතුර පල්ලෙහාට යන්නත් අවශ්‍ය කරන මාර්ගත් හදලා තියෙනවා. අපි හරි වාසනාවන්තයි සර් මේ වෙලාවෙත් වහිනවා. ඒ වහින වැස්සට මේ ටැංකිය පිරෙන හැටි අපිට ඇස් දෙකෙන්ම දක බලා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඔව් ඒ වගේම මේ ටැංකියට පිරෙන වතුර වැඩි වතුර එළියට යන්නත් හදපු දේවල් ඕෆ්ලෝ වෙන්න හදපු දේවලුත් මෙතන තියෙන නිසා අර හුඟක් සීගිරියට එන අය අහනවා මේ පල්ලෙහා ඉඳලා ගල මුදුනට වතුර අරන් ගියේ කොහොමද කියන එක. ඉතින් අපේ වැඩසටහන් කීපයකම අපි පැහැදිලි කරා එහෙම දෙයක් සීගිරියේ උනේ නැහැ. සීගිරියේ සම්පූර්ණම සීගිරිය ක්‍රියාත්මක උනේ සීගිරියේ ගල මතු පිට එකතු කරන ජලය තමයි පල්ලෙහාට අරන් ගිහිල්ලා වැව් පොපේ පල්ලෙහා තියෙන පොකුණු පුරවලා ඒ වගේම වතුර මල් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පීඩනය ජනනය කරලා ඒ විදිහට ක්‍රියාත්මක කරේ කියන එක. ඇත්තෙම මේ වගේ උස තැන්වල මේ වගේ මේ ජලය එකතු කර ගැනීමට අවශ්‍ය කරන තැන් හදලා තිබිච්ච නිසා තමයි අර වතුර මල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පීඩනය ජනනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර ගෙදරක අපේ ටැංකියක් තියෙනවා නම් සාමාන්‍ය වහලේ උසට දැන් මේ තියෙන්නේ අඩි 400ක් පමණ උස තැනක තමයි මේ ටැංකිය තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් බිල්ඩිමක් තට්ටු 10කටත් වැඩිය උස බිල්ඩිමක් උඩ තියෙන වතුර ටැංකියක් වගේ. වතුර ටැංකියක් වගේ. ඒතර විශාල පීඩනයක් එකෙන් ජනනය කරනවා. ඉතින් ඒ නිසා අපේ මේ සීගිරියට පැමිණෙන අපේ හිතවතුන් මේ පැත්තටත් ඇවිල්ලා මේ වගේ තැන් බලලා දරුවන්ට මේවා පැහැදිලි කරලා දීලා තවදුරටත් මේ සීගිරිය මිත්‍යාවෙන් වහලා මේ සීගිරියේ තියෙන නියම ඉංජිනේරු තාක්ෂණය, කලාව, සෞන්දර්යය, කාශ්‍යප රජතුමාගේ සිතිවිලි, ඔහුගේ අදහස් පමණක් නෙමෙයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේ මීට අවුරුදු 1500කට විතර උඩදී අපේ සමාජයේ දැනගෙන හිටපු විස්කම් ඒවා ප්‍රායෝගිකව ඉදිරිපත් කරපු ආකාරය ඒවා මේ දරුවන්ට කියලා දෙන්න ඕන. අපි තරුණ පිරිස ඇවිල්ලා බලන්න ඕන. අපි නිතරම විද්‍යාවට අපි හරීම කැමති විද්‍යාත්මකව හිතන්න. ඉතින් අවුරුදු දහස් ගණනකට උඩදී අපේ මුතුන් මිත්තෝ කොහොමද විද්‍යාත්මකව වැඩ කළේ, විද්‍යාත්මකව කල්පනා කළේ කියන එක තේරුම් ගන්න සීගිරියට ඇවිල්ලා මේ වගේ නිර්මාණ බලන්නේ කියලා අපි ඊටාම ලෙන්ගතුව ආරාධනා කරනවා. ඔව් ඒකම සර් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි අර මාලක උද්‍යානයට දැන් පිවිසිලානේ ඉන්නේ. දැන් මෙතන ඉඳන් උනත් අපිට මේ අනිත් එක මේ අපිට රිටිගල් කඳුයාය වෙනකම්ම හරි අපූර්වට මේ බලා ගැනීමේ හැකියාවත් මේ මෙතන ඉඳන් බැලුවම මේ view එක දර්ශනපතේ ඉතාමත් පැහැදිලිව පේනවා. හිරු බැස යන ආකාරය අපිට ඉතාමත් දර්ශනීයව දැක ගන්න පුළුවන්. අපි මෙතන ඉන්නකොට එක මේ අපිට පේන්නේ සීගිරියේ කොයි පැත්තද සර්? උතුරු පැත්තද? මේ අපිට පේන්නේ බටහිර පැත්ත. බටහිර පැත්ත. අපි පියුසුනේ ওই පැත්තෙන්නේ සර්? ඔව් ඒ පැත්තෙන් ආවා. ඔව් ඒකම සර් දැන් මේ අපිට අනිත් පැත්තෙන් මේ අපි මේ ඉන්න වතුර ටැංකියට එහා පැත්තෙන් තියෙන්නේ මේ මාලක උද්‍යානය. මාලක උද්‍යානය. මෙතනින් තමයි નિયમિત වශයෙන්ම මාලක උද්‍යානයට ප්‍රවේශනේ. ඔබට පේනවා දැන් මාලක උද්‍යානයේ සීගිරිය නරඹලා මාලක උද්‍යානයේ හරහා පහළට ගමන් කරන අපේ සීගිරි රසිකයෝ, විදේශිකයෝ ඉන්නවා, දේශීය ජනතාව ඉන්නවා. මේ වගේ වැහි කාලගුණයක් තියෙන, ඒ වගේම මේ වගේ දැන් ප්‍රවාහනය ටිකක් සීමා සහිතයි මේ කාලේ. එහෙම වෙලත් කොපමණ ප්‍රමාණයක් රසවතුන් මේ සීගිරිය නරඹන්න එනවද කියන එක මේ වෙලාවේ අපිට මේ දර්ශන වලින් පේනවා මේ මාලක උද්‍යානය තරණය කරගෙන වුන් පහළට බසින හැටි. ඔව් සර් දැන් මාලක උද්‍යානය ගැන කතා කරොත් මාලක උද්‍යානය අපිට සාමාන්‍යයෙන් අපි මාලක උද්‍යානය කියලා ඇත්තටම බොහෝ දෙනෙක් බලන්න එන්නෙත් නැහැ. ඒක පසු කරගෙන ගියාට මේ අර සීගිරියේ වතුර මේ ජල
ජල විශ්මය ගැන කතා කරාට ඒ ජල විශ්මයේ මේ පටන් ගන්න තැන ඒක ආරම්භ වෙන උල්පත එහෙම නැත්නම් ඒ ජල ටැංකි බලන්නවත් කවුරුත් මෙතනට බොහොම අඩුයි එනවා විදේශිකයෝ විතරයි අපි නම් දකින්නේ මෙතනට ඇත්තටම එනවා. ඔව් ඒගොල්ලොත් නුවන් ආවට එහෙම අර සමස්තාර්ථය අවබෝධ කරගෙන නෙමෙයි එන්නේ. ඒගොල්ලෝ අර තැන් වලට ගිහිල්ලා බලනවා මිසක් ඒවා සමස්තය එකතු කරලා බලන්න සීගිරියේ සමස්ත වාස්තු විද්‍යාවට මේ කොටස් එකතු වෙන්නේ කොහොමද කියන එක බලන්න ඒගොල්ලන්ට අවබෝධය දුර්වලයි කියන එකයි අපේ හැඟීම. ඉතින් ඒක ඉතා කඩිනමින් මේ දැනුම ඇති කරන එක අපි කාගෙත් වගකීම. ඔව් සර් දැන් මේ තව අපිට මේ මාලක උද්‍යානයේ පසු කරන් යනකොට අපි නැවතිලා පොඩ්ඩක් හරි මේ මාලක උද්‍යානයේ බලන්න දැන් මොනවද සර් තව තියෙන්නේ? ඇත වශයෙන්ම මාලක උද්‍යානය සකස් කරලා තියෙන්නෙම ඊටාම දර්ශනීය මේ මොනවාද අර සවිමත් බැමි රිටේනින් වෝල්ස් කියන ඒවා මහ විශාල ගල් වලින් දාලා හරියම රේඛීය විදිහට හදපු ඊටාම දර්ශනීය පඩි පෙළවල් වලින් එක තියෙන්නේ. මොකද දැන් අපි මාලක උද්‍යානයේ අපි මේ ගල අයිනටම දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ගලට ප්‍රවේශ වෙන්න නම් අපි ඒ උස නැගගත යුතුයි. ඒ උස යම්කිසි චිත්තාකර්ෂණීය ලෙස ඒ උස මිනිස්සුන්ට තරණය කරන්න මේකට බලන් දෙන අයට කියන්නේ රාජකීයයන්ට සහ විදේශිකයන්ට ඒ කාලේ ඒ අයට මේක තරණය කරගෙන යන්න පුළුවන් විදිහට තමයි මේ මාලක උද්‍යානය හදලා තියෙන්නේ. දැන් මාලක උද්‍යානය කියන එක ඇත්තෙන්ම අර ප්‍රායෝගික අවශ්‍යතාවත් එක්ක බද්ධ කරපු කොටසක් නේ. ඒ කියන්නේ ඒකේ බලන්න මොකුත් ලොකු වතුර මල් ඒ වගේ දේවල් නැහැ. නමුත් අර දැනෙන්න සලස්සලා තියෙනවා මේ නගිනවා තාම මේ බෑවුම් ප්‍රපාතාකාර බෑවුමක් නගින්න සලස්සලා තියෙනවා. නමුත් නගින කෙනා ඊටාම සියුම්ම සිතින් එක පඩිය කකුල තිය නගිනකොට එයාගේ චිත්ත ඒකාග්‍රතාවකට එනවා. ඇවිල්ලා වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. ඒක හිමින් නගිනවා නම් මොකද අද එන අය හුඟක් වෙලාට මේ අද පඩි නගිනවා වගේ හයියෙන් නගින්න යනවා. එහෙම නෙමෙයි. సౌందර්යය බලමින් හිමින් පඩිය නගිනකොට ඒකේ වෙහෙසක් අපිට දකින්න වෙන්නේ නැහැ. ඉතින් අපි තව නොබ මොහොතකින් මේ මාලක උද්‍යානයේ හරහා සීගිරියේ මේ කැටපත් පවුර චිත්‍ර තියෙන තැන ඒ වගේම සිංහපාදය ඒ වගේ ඊළඟ කොටසට අපි ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි අපි එහෙනම් පියවරෙන් පියවර නගින අතරේ අපිට මේ ප්‍රවෘත්ති අහගන්න හැකියාව ලැබෙයි. ඒකම මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අද අපි පුළුවන් තරම් ඔබට සීගිරිය ඇවිල්ලා මුලිච්චි නොවන කාරණා මුණගස්සන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ අපි මේ මොහොතේ හිටපු තැන ඒකම රාජසභා මණ්ඩපය අපි අර පටන් ගන්නකොට අපි හිටිය ලෙන වගේ දේවල් ඔබ පසු කරන් යනවා ඇති. හැබැයි මෙච්චර විශේෂත්වයක් සීගිරියේ තියෙනවා කියන කාරණය ඔබ කිසිවිටකත් මීට කලින් අත්දැකලා ඒ සුවඳ ආග්‍රහණය කරලා නැතුව ඇති. එහෙනම් අපි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු අපේ ප්‍රවෘත්ති විරාමය අරගෙන නැවතත් අපේ 100 වෙනි වැඩසටහන අදත් සීගිරියේ සිට අපි වැඩසටහන ඊළඟ කොටසට පිවිසෙන උදවියට අපි ආරාධනා කරනවා මෙතනින් යන් ඊළඟ කොටසට. As you come to Singiri now, the people used to come here and they wrote their personal ideas on that wall. There's a Tamil poem on this wall. Which I want to say. Yeah. Yes. Tamil poem இருக்குதா? Tamil poem இருக்கா? எங்க இருக்கா? அதுல எழுதி இருக்கா? ஒண்ணும் தெரியல அடி. அட மேல இருக்கா? நாங்க போயிலையா அப்ப? வேற இல்லையா? அது கொஞ்சம் பாருங்க. நான் தெரியும். Tamil poem. Your relatives came long before. සංචාරේ සීගිරි සංචාරේ මහිතන්නේ මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒ කියන්නේ මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. සීගිරිය පමණක් නෙමෙයි බංකටුව ඊළඟට මාපාගල ඒ කියන්නේ කාශ්‍යපගේ මවගේ උපන් කලාපය වෙන මාපාගල පැත්තට ගිහිලා ඒ අත්දැකීමත් එකතු කරගෙන අවසාන වශයෙන් සීගිරියක් ගවේෂණය කරලා අත්දැකීම් බෙදා හදාගත්තා. ඇත්තටම පරිපූර්ණ අත්දැකීමක්. ගුවන්විදුලි නාලිකාවකට පුළුවන් නම් අපේ ඉතිහාසයේ සත්‍ය සොයා දෙන්න. අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සොයා දෙන්න. මං හිතනවා එම ගුවන්විදුලි නාලිකාව ඊටාම සක්‍රියයි, ඊටාම සාර්ථකයි. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික ඉතිහාසය කියලා ඉගෙන ගන්න ඉතිහාසය තුළ තියෙන කරුණු සමහරකට ඇත්ත නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ඒ හිස්ටොරිකල් සයිට් එකටම ගිහිල්ලා ඒක ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක් කියලා හිතනවා. ඒ වගේම මේ මුළු ජර්නි එක ගැනම මම හරිම සතුටු වෙනවා. ඕගනයිසින් මුලින්දම හොඳයි. මම යම් ඔය එක සම්මන්ත්‍රණවලට සහභාගී වෙලා තියෙන මේ වගේ පැහැදීම හා පැහැදිලි කිරීමේ හැකියාව කෙනෙකු වෙලානේ දකින්න හම්බුනේ.
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. සීගිරියේ Unlimited History අපේ ජාතික කතාව. අපි සීගිරිය ගැන කියනකොට වැට්කොල් මල් කට්රෝල් මල් බුදල්ල ගැන ලියවිච්ච කැටපත් පෞරාභියස තමයි සර් ඉන්නේ. සීගිරිය ගැන කතා කරනකොට සීගිරි පර්වතය ඊළඟට ලලනාවන්ගේ චිත්‍ර ඊළඟට එන්න කැටපත් පෞරණස අපි මේ දෙවැනි කොටස අද 100 වෙනි වැඩසටහනේ ආරම්භ කරන්නේ මේ ලෝකයේ මුලින්ම කමෙන්ට්ස් ලියන්න අවස්ථාව දුන්න මේ තැන ඉඳලා. ඉතින් මේ ගැන ඔබටත් කැමති කමෙන්ට්ස් ලියන්න කියලා අපි ආරාධනා කරනවා. හැබැයි කැටපත් පවුරේ කමෙන්ට්ස් ලියන්න ඔබට අවසර නැහැ. එහෙම වුණොත් හිරේ විලංගුවේ තමයි වැටෙන්න වෙන්නේ දැන්. මේ සර් දැන් අපි අර කවියක් බලාගෙන ආවනේ මෙතනට. ඒ කවිය මොකද්ද සර්? ඒ කවිය ලියා තිබෙන්නේ කොණනතල් කියලා පෞද්ගලික නාමය දරපු පුද්ගලයෙක්. ඔහු කොණන තල්මි ලීමි මම කොණනතල් මම මේ ගීය ලියනවායි කියලා තමයි ආරම්භ කරලා තියෙන්නේ. ලොකු ගීයක් නෙමෙයි පොඩි අදහසක් එතන ලියලා තියෙනවා. ඉතින් ඒ වගේ ලියවපු කුරුටු ගී 585ක් මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා විසින් කියවා පළ කරලා තියෙනවා සීගිරි ග්‍රැෆිටි කියන තාම විශිෂ්ට කෘතියේ. නමුත් 585 නෙමෙයි. ඊට පස්සේ අපි එක්තරා අවස්ථාවක මේ කෙටපත් පවුර නැවත පිටපත් කළා. ඒ පිටපත් කරාම අපිට තේරුම් ගන්න පුළුවන් වුණා 1000කට වැඩිය නොයෙකුත් අන්දමේ ලියවිලි තියෙනවා. ඒ සෑම එකක්ම පද්‍ය නෙමෙයි. පද්‍ය නොවන ලියවිලිත් තියෙනවා. නිශ්ශංගමල්ල රජතුමාගේ කාලේ කෙනෙක් ඇවිල්ලා ලියපු දෙයක් තියෙනවා. මහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ මෙතනට ඇවිල්ලා ලියපු එකක් තියෙනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් ලියපු ලියවිල්ලක් මේ කැටපත් පවුරේ තියෙනවා. දෙමළ භාෂාවෙන් තියෙනවා. ඒ කියන්නේ අපි කියලාම යන්න ඕනේ. දැන් අපිට මුලතිව් ඉඳන් ආපු පිරිසක් හම්බ වුණා. ඉතින් ඔවුන්ට ඇත්තටම සිංහල භාෂාව කොඤ්ඤං. හැබැයි අපිට දෙමළත් කොඤ්ඤංවත් බෑනේ. හැබැයි අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඔවුන්ගෙන් විස්තර ඇහුවම ඔවුන්ට මහාචාර්යතුමා මං හිතන්නේ මේ අශෝක මහත්තයා සාක්කි මේ මහාචාර්යතුමා කිව්වම මේකේ දෙමළෙන් ලිව්ව මේ ගීයක් තියෙනවා කිව්වම ඒ මූණුවල ආපු හිනාවස. ඒ කියන්නේ ඒ අයට ඇති වුණා මේ සීගිරි අපේ කියන සිතවිල්ලක් ඒ වෙලාවේ. ඉතින් මං හිතනවා ඔය අපි කියන ජාතික ඒකාග්‍රතාවය සියලු දෙනාටම මේ රට අයිති කියන අදහස ඒක වර්ධනය කරන්න අපි කටින් කියලා සම්මන්ත්‍රණ තියලා කරනවට වැඩිය සාර්ථකයි අපි මේ වගේ සංස්කෘතික දේපල ඔවුන් වෙත පවරා දෙන එක. දැන් බලන්න එතකොට ඒ අය මෙතනට ආව මුලතිව් ඉඳලා මේක බලන්න. දැන් ඉස්සර නම් මුලතිව් කොහොම අපිට ආවේ මහා ත්‍රස්ත හැඟීමක් නේද? භයානක හැඟීමක්. නමුත් ඒ අය අද මුලතිව් ඉඳලා ඇවිල්ලා තරුණ පිරිසක් ඇවිල්ලා මේ සීගිරිය බලලා ඉතින් අපි ඒ වෙලාවේ උන්ට පැහැදිලි කරාම ඔබ දැක්කද අර කහපාට බිත්තියක් තියෙනවා උඩ. ඒ බිත්තියේ ඔබගේ භාෂාවෙන් ඔබ කතා කරන භාෂාවෙන් ගීයක් ලියලා මුතුන් මිත්තු ලියලා තියෙනවා කිව්වම ඒගොල්ලෝ ඉතාම සතුටින් ඒක නැවත වරක් මෙතනට එන්න වගේ හැරිලා බලලා සතුටුුණා. ඒ නිසා මම හිතනවා මේ වගේ දේවල් අපි රටට ජාතියට ගෙනියන්න ඕන. මේ ඇත්තෙන්ම අපි මේ සංස්කෘතික දේපල අපි පාවිච්චි කරන්න ඕන මේ රටේ ජීවත් වෙන සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියෝ. ඇත්තටම මේ කවුරුවත් තරහ ගන්න අවශ්‍ය නැහැ. මේ අපේ භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව නම් මේ සීගිරිය විතරක් නෙමෙයි අනිත් තැන්වලත් තාම සැලකිල්ල දක්වන ආකාරයක් නම් එහෙම ලොකුවට පේන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේ අපේ මේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට යනකම් ලංකාව කිව්ව පළියටස ලංකාව වෙන්නේ නැහැ. නෑ අපි අපි ඒකට වැඩ ගොඩක් කරන්න ඕනේ. වැඩ ගොඩක් කරන්න තියෙන ඔය හැඟීම කියන්නේ හැම පුරවැසියෙකුටම දැන් අපි කොයි භාෂාව කතා කරත් කොයි ආගම ඇදහුවත් ඒ අය මේ ශ්‍රී ලාංකික පුරවැසියෝ. ඉතින් ඒගොල්ලන්ට මේ මගේ රටයි කියන හැඟීම ඇති කරලා දෙන්න ඕන. අපි ඒගොල්ලන්ට දුරස් වෙන්න ඉඩ දෙන්න. කියන්නේ වැඩිපුර බහුතර පිරිසගෙන් ඈත් වෙන විදිහට අපි වැඩ කටයුතු කරොත් එහෙම තමයි අපිට සමාජයේ නොයෙකුත් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. අපි දන්නවා අපි යම්කිසි
අපි උපදින්නේ කියලා නෙමෙයිනේ අපි මොන ජාතියකට අයිතිද කියලා නෙමෙයි අපි උපදින්නේ. අපි දන්නේ අපි කොතනක උපදිනවද කියලා. ඉතින් නමුත් ඒ අයට උපතින් උරුම වෙච්ච උරුමය අගය කරන්නත් ඒ වුන්ට නිදහසේ භුක්ති විඳින්නත් අපි අවසරය ලබා දෙන්න ඕනේ. ඔබ පිටරට ඉඳගෙන මේ වැඩසටහන අහනවා. ඉතින් ඔබ අපේ දන්නවා යුරෝපේ ස්කැන්ඩිනේවියාවේ නොයෙක් රටවල් වල අපේ සිංහල ප්‍රජාව පන්සල් හදාගෙන සමහර තට්ටු නිවාසවල තමයි බෝපැලයක් හිටවල තියෙන්නේ මේ පොඩි පෝච්චියක. ඒ කියන්නේ තමන්ගේ සංස්කෘතිය කොහොම හරි හදන්න උත්සාහ කරනවා. තමන්ගේ සංස්කෘතිය භුක්ති විඳ ගන්න හදනවා. ඉතින් ඒක හරි අනුවේදනීය අවශ්‍යතාවක් නේද? ඉතින් ඒ නිසා අපි මේ වගේ සංස්කෘතික දේපල වුණත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ වගේ දේවල් වල. ඉතින් මේ කැටපත් පවුර ගැන අපි මෙතනදී පැහැදිලි කරලා දෙන්න ඕන. අපි වැඩසටහන් කීපයකදී කැටපත් පවුර කොච්චර විතර දිගයිද සර් හිතන්නේ? සාමාන්‍යයෙන් මෙතන ඉඳලා මීටර් 75ක් විතර දිගට කැටපත් පවුර තියෙනවා. 50-75 වගේ අතර ප්‍රමාණය. කැටපත් පවුරක් හදන්න ඇත්තේ කැටපත් පවුර හදන්න ඇත්තෙත් එක් සහ කැටපත් පවුර කියන වචනේ පාවිච්චි කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මේ කැටපත් පවුර හදන්න හේතුව තමයි ඔබ දන්නවා කැටපත කියලා කියන්නේ කණ්ණාඩිය කියන එකට. කණ්ණාඩිය කියලා කියන්නේ මුහුණ බලන කණ්ණාඩිය. එතකොට මේ බිත්තියට කැටපත් පවුර කැට් බිත කියන වචනේ පාවිච්චි කළේ මේ කැටපත් පවුර බලන්න මිනිස්සු ආපු මේ කැටපත් පවුරේ කවි ලියපු කාලෙම තමයි මිනිස්සු මේකට පාවිච්චි කළේ. ඒ වචනේ ඒ නම. මොකද මේ කැටපත් පවුරේ ලියා තිබෙන ගීත කීපයකම කැට් බිත කියන වචනේ සඳහන් වෙනවා. ඒ නිසා අපි දන්නවා ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටියා මේකට කිව්වේ කැටපත් බිත්තිය හැම නැරන් කැටපත් පවුර කියලා. එතකොට කැටපත් පවුර කියන එක අපි අතරත් හරීම ජනප්‍රියයි. අපි දන්නවා නොයේ ගීත සාහිත්‍යයේ ගී පදවැල් වලටත් කැටපත් පවුර කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා. අපි නිර්මාණ සාහිත්‍යයේත් කැටපත් පවුර අපි මතක් කරනවා නොයෙක් අවස්ථාවල. කැටපත් පවුරක් හදන්න හේතුව තමයි මේ අර සංස්කෘත සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන පුරාණ ගොඩනැගිලි වර්ණනාවල තියෙනවා විශේෂ යෙදුමක්. මේ මහරජාවරුන්ගේ මාලිගා හදලා තිබුණයි කියලා චන්ද්‍රකාන්ත පාෂාණයෙන්. චන්ද්‍රකාන්ත පාෂාණය කියලා කියන්නේ සඳකැන් මිනි කියලා වචනයක් තියෙනවා. චන්ද්‍රකාන්ත පාෂාණය. චන්ද්‍රකාන්ත පාෂාණය කියලා කියන්නේ ගල් වර්ගයක්. පාෂාණ කියන්නේ ගල්නේ. මේ ගල් වලට හඳ එළිය වැටුණාට පස්සේ මේ පාෂාණයෙන් වතුර වැස් වෙනවා වගේ පෙනුමක් තියෙනවා කියලා කියන්නේ පරාවර්තනය වෙනවා. සඳ එළිය පරාවර්තනය වීමක් පෙන්නුම් කරනවා කියලා. ඉතින් අත් වශයෙන්ම චන්ද්‍රකාන්ත පාෂාණය අනුකරණය කරන්න තමයි මේ බිත්තියක් හදලා ඒ බිත්තිය හොඳට මැදලා දිස්නේ ගහන්න තියලා තියෙන. එතකොට සමහර විට මේ චිත්‍ර පල්ලෙහාටම ඇඳලා තිබුණා නම් ඒ චිත්‍රවල ඡායාව මේකේ වැටෙනවා. ඒ වගේම හඳ එළිය වැටෙන වෙලාවට ඈත ඉන්න අයට පේනවා පරාවර්තනය වෙනවා. හරියට වතුර වැස්සෙනවා වගේ. ඉතින් ඒ අනුකරණය කරන්න තමයි මේ සීගිරියේ වාස්තු විද්‍යා ශිල්පියෝ කැටපත් පවුර නමින් හැඳින්වෙන බිත්තියක් මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කාශ්‍යප රජතුමා මෙතන අතෑරලා ගියාට පස්සේ අවුරුදු 200කට 250කට විතර පස්සේ මේ අද මේ ජනතාව එනවා වගේම මේ රටට මේ සීගිරිය බලන්න මේ රටේ ජනතාව මෙතනට එන්න පටන් ගත්තා. 100,000 ගණන් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඔවුන් මේ සීගිරිය චිත්‍ර බලලා Tamanට ඇතිවෙච්ච අදහස හැඟීම මේ කැටපත් පවුරේ සටහන් කරලා ගිහලා තියෙනවා. මේ පිරිසත් එක්ක අපි කතා කරමු මේ වෙලාවෙම හැඟීම දැනගන්න පුළුවන් නේද? සර් කතා කරන්න එන්න මේ ඔබතුමා කොහෙන්ද ආවේ? අපි පොඩ්ඩක් මේක මූණ පෙන්නමු. කැටපත් පවුර ඉස්සලාම කමෙන්ට් එක දෙන්නකෝ. අපි අවිස්සවලින් ආවේ. මම නිතරම රාජසෝපදේ මහත්තයා බලන වැඩසටහන මම ඉතිහාසයේ මම ඉතිහාසයේ ගුරුවරයෙක්. අද එනකොටත් මම බල ආවේ ඇත්තටම. බොහොම හොඳයි බොහොම හොඳයි. මේ ඇත්තටම අපි ගොඩාක් ෆලෝ අප් කරනවා මහත්තයාව. මේ මම මේ ළමයිට උනත් කියන්නේ මේ ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් තියෙනවානේ. අනිවාර්යයෙන් රාජසෝපදේ මහත්තයා වීඩියෝ ටික බලන්න. මොකද ඒක තමයි. ඔව්. මේ දැන් මම 51 ඊයරය බැලුවා දෙවෙනි වතාවට රිපීට් එක. ඔව් රිපීට් එකක්. ඉතින් මේ ඇත්තටම හරි වැදගත්. මේ වැඩසටහන කරන එක ඔබතුමාට බොහොම විසිද්ධ වෙනවා. මොකද මේ පූර්ව ඓතිහාසිකයේ ඔබතුමා තමයි මං හිතන්නේ වැඩිම ප්‍රමාණයක් කැණීම් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෙනරත් පරණවිතාන මහත්තයාට පස්සේ සෙනරත් පරණවිතාන මහත්තයාට පස්සේ මම දකින්න විදිහට ඔබතුමා මේ දෙවන්ත අපේ පුරාවිද්‍යාවට සෑහෙන වැඩ කොටසක් කරනවා. මොකද ඊට වඩා චරිත තිබුණා පුරාවිද්‍යාව පිළිබඳ. නමුත් ඇත්තටම ඔබතුමා කරන භූමිකාව කරන්න බැරුණා. සමහරලාට දේශපාලනයට ගියා, සමහරලාට වෙන වෙනම මතවාද වලට ගියා. ඉතින් ඒ නිසා ඇත්තටම ඔබතුමා කරන මේ සේවාව සමස්ත ජාතිය විදිහට සහ මේ ඉගෙන ගන්න ශිෂ්‍ය පරපුර විදිහට අපේ දරුවෝ වෙනුවෙන් සහ අපේ ගුරුවරු වෙනුවෙන් මම ඔබතුමාට
බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට මේ කටයුතු කරන් යන්න දීර්ඝ අවශ්‍ය ලැබෙන්න ඕනේ. ජය වේවා. ජය වේවා. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තා. අපි ආය හම්බෙමු. හරි මේ ඉතින් සජීවී කමෙන්ට්ස් ඒවාම වෙන්න ඇති නේ දවස්වල ලියවෙන්නත් අන්ලිමිටඩ් හිස්ටරි රසිකයෝ අපිට හැමතැනදීම සීගිරියේදී හම්බ වෙනවා. මේ සර් දැන් පළවෙනි කුරුටු ගීය ලියන්න නැත්තේ කොච්චර කාලයකට කලින්ද සර් මේ සීගිරිය කාශ්‍යප රජතුමාගෙන් වියුක්ත වුණාන් පස්සේ? අවුරුදු 200කට විතර පස්සේ පළවෙනිම රචනය ආපු කෙනෙක් ලියන්න ඇති. මොකද අපි හිතනවා මේකේ තියෙන සමහර අකුරු ශෛලීන් අනුව ක්‍රිස්තු වර්ෂයෙන් 7 වෙනි සතවර්ෂයේ අගභාගයට වගේ අයිති කරන්න පුළුවන් හෝ 8 වෙනි සතවර්ෂයේ මුල් භාගයට විතර අයිති කරන්න පුළුවන් ලියවිලි දෙක තුනක් මෙතන තියෙනවා. බොහෝ ලිපි ලේඛන 9 වෙනි සතවර්ෂයට අයිති ගීත තමයි මේකේ අපිට තියෙන අක්ෂර විද්‍යාව. ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් පස්වෙනි සියවසේ සීගිරිය ගොඩනගෙනවා 7 වෙනි සියවසේ තමයි කැටපත් පවුරේ කුරුටු ගී ලියවෙන්න ගන්නෙ. එතකොට අපි ඉන්න දැන් 21 වෙනි සියවසේ. එතකොට සියවස් ටික ගණන් හදා ගන්න පුළුවන් නේ සර්. මේ අවුරුදු අඩුම ගාන 1300කට 400කට කලින්. දැන් මේ මුලින්ම 7 වෙනි සියවසේදී ක්‍රිස්තු වර්ෂ 700 දී මේකේ පළවෙනි මේ කමෙන්ට් එක එහෙම නැත්නම් සීගිරි ගීය ලිව්වා වගේම ඊට පස්සේ මේ මීට අවුරුදු 30ක් 40ක් වෙනකන් මේ උදවියත් මේකේ කුරුටු ගාලා තියෙනවා. හැබැයි දැන් නම් මේ අපේ මහත්තුරු ජනිත් පෙන්වන්න මෙතන ඉන්න නිලධාරීන් 50 රකින්නවා මේක. මේ ඔබතුමාගේ නම මොකද්ද? සමරජීව මහත්තයා ඇතුළු මේ සර්ට ආදරය කරන විශාල පිරිසක් පනමෙන් රකින්නවා. දැන් හැබැයි ලිව්වොත් කෙලින්ම හිරේ නේද? ඉතින් ඒකම පණිවිඩෙත් ගත්ත නම් හොඳයි. අපි ගමු මේ සමරජීව මහත්මයාගෙන් මේ ඒකම සර් මට කියන්න ඕන උනේ මේ අපේ අශෝක මහත්තයා පෙන්නවා මේ අර මුල්ම 700 ලිව්ව එක වගේම WP පෙරර කියලාත් එක්කෙනෙක් ලියලා තියෙනවා. මේ WP කියන එකට ඔබට ඕන වචනයක් දාගන්න පුළුවන්. අපිට නම් ගොඩක් දේවල් මතක් වෙනවා. එහෙම කෙනෙක් තමයි මේ ලියන්න ඇත්තේ. මට මේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කාලයක් තිස්සේ සර් මෙතෙන්ට එනකම් මේ කැටපත් පවුරට එනකම් අරන් ආපු ප්‍රශ්නයක් මේක ලියාගෙනව තමයි මෙතනින් යන්න ඕනේ. දැන් අඩුම ගානේ අවුරුදු 1300ක් විතර තිස්සේ ලියපු මේ ගී තියෙනවානේ. තියෙනවා. බෙල් මාත්‍යාවේ කොයි කාලෙද? 1890 ගණන් වල. ඒ අපි මීට 100ක් තියමුකෝ. ඒ කියන්නේ අඩුම ගානේ අවුරුදු 1200ක් නේ බෙල් මහත්මයා එනකොට. දැන් මේ ලොකු කතාවක් තියෙනවනේ සර් මේ සීගිරි ගල. මේක ඇතුලේ මාලිගාවක් තියෙනවා කියලා. හරිද? බෙල් මහත්තයා මේ මාලිගාව කොන්ක්‍රීට් දාලා වැහුවා කියලා. අපි මේ බෙල් මහත්තයා බේර ගන්න හදන ව්‍යාපෘතියක් නෙමෙයි. මේ එතකොට කොහෙන් හරි ඇස්පේන් නැති කෙනෙක් අරගෙන ඇවිල්ලා මොකද ඇස්පේන් නැති කෙනාට කොහොම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. මේ කියනවා මේක ඇතුලේ මාලිගාවක් තියෙනවා කියලා. එක ගීයක් හරි තියනවාද සර්? දැන් ලියවෙන්න බෑනේ මේකේ තියෙන දේවල් ගැනනේ තියෙන්නේ. එතකොට එක ගීයක් හරි තියෙන්න බෑනේ දෙයියනේ මේක ඇතුලේ මාලිගාවක් තිබුණාද නැද්ද කියලා. එක ගීයක් හරි සර් හම්බුණාද? කිසිම එහෙම සඳහනක් මේකේ නෑ. මේ ගීවල හැමතැනම තියෙන්නේ සීගිරියට ආපු අය මේ සීගිරි චිත්‍රවල ඉන්න කාන්තාව දැකලා ඒගොල්ලෝ බොහෝම අමනාදනයටපත් වෙලා ඒ තමන්ගේ සිත තුළ ඇතිවෙච්ච ඒ අමදානන්දය ප්‍රකාශ කරන්න, ඒ සතුට ප්‍රහර්ෂය ප්‍රකාශ කරන්න ලියපු ලියවිලි තමයි මේකේ තියෙන්නේ. මං හිතන්නේ අද මේ තිබෙන සමාජ කියන අද කියලා කියන්නේ මේ වර්තමානයේ නෙමෙයි. අපි 1505න් පස්සේ අපේ සමාජයේ ක්‍රමක්‍රමයෙන් අවනතියට ගියා. මේ කාලය තුල අපේ සමාජයේ මුහුණ දුන්න අර්බුදය තමයි මේ වගේ සිතිවිලි වලින් පේන්නේ. මිනිස්සු නිතරම වස්තුව හොයන්නේ. යම් කෙනෙක් කිව්වොත් එහෙම මේක ඇතුලේ මාලිගයක් තියෙනවායි කියලා අපිට තව දවස් සුමානකින් අහන්න හම්බේ සීගිරිය ගලටත් බෝර දාලා පුපුරවලා මාලිගේ හොයලා කවුදයි කියලා. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ මේක ජාතික වස්තුවක්, මේක මහාර්ග වස්තුවක්. මේක ඇත්තටම මේක නිදානයක්. මේකෙන් පුළුවන් අපේ රටට ගොඩ යන්න මේ සංචාරක ව්‍යාපාරයට මේක යොමු කරලා මේකේ තියෙන තාක්ෂණය, කලාව, ඒ දේවල් අධ්‍යයනය කරලා රටේ සංවර්ධනයට ඒකට යොදාගෙන ඒ නිසා අපි දන්නවා අතීතයේ ප්‍රාග්ධනයක් කියලා අපි 100ක් වාරක් මේ වැඩසටහනේදී කියලා තියෙනවා. කරුණාකරලා ඒ වගේ මිත්‍යාවන් අයින් කරන්න. මේ ගල ඇතුලේ මාලිගා නැහැ. මාලිගා බලන්න ඔබට සීතල මාලිගා දෙකක් තියෙනවා. ඒ වගේ මෙච්චර මාලිගා හදලා ගලම ඇතුලේත් මාලිගා හදන්න ඔච්චර උත්සාහ ගන්න ඕනේ නැහැ නේ. එහෙම දේවල් කරන්න ඕමනා නැහැනේ. ඒ තරම් බියසුල්ලෙක් මේ කාශ්‍යප රජතුමා අභිහිත රජ කෙනෙක්. මේ ඒ නිසා අපි ඒ වගේ මිත්‍යාවන් නැති කරන එක තමයි මේ වැඩසටහනේ එක ආරමුණක් වෙන්නේ. හරි සර්. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මේ සීගිරි ගීවල මම අහලා තියෙන විදිහට කාශ්‍යප රජතුමා ගැන තමයි තියෙන්නේ. හරිද? එතකොට
දැන් මේ එක එක වෙන වෙන මනක්කල්පිත රජවරු මේක හැදුවා කියලත් සමහර අය කියන්න යනවනේ. ඒකෙන් කරන්න හදන්නේ සර් අපේ ඉංජිනේරු හදපු අපේ රජවරු හදපු මේ මහා ඉංජිනේරු විශ්මය කොහෙවත් නැති මැවුම් වාදයකට ගේන්න නිසා ඒ ට්‍රයි එක දෙන්නේ. මොකයට වෙන කුමන්ත්‍රණයක් නේ තියෙන්නේ. එතකොට මේකේ එහෙම කාශ්‍යප රජතුමා අර සීගිරිය හැදුවා කියලා දැන් ජනප්‍රවාද මේ වෙනකන් ආව නම් මීට කලින් අවුරුදු 1300කට කලින් ඒ ජනප්‍රවාද මීට වැඩි හොඳට තියෙන්නේ නැතිනේ. එහෙම වෙන රජ කෙනෙක් ගැන තියෙනවද සර් එක ගියක් හරි? කිසිම තැනක නෑ. මේ කැටපත් පවුරේ තියෙන ලියවිලි වල සඳහන් කරලා තියෙන්නේ කසුබ් කියන වචනය විතරයි. එතකොට සමහර කවිවල තියෙනවා සීගිරි යසස සිරි තිබූ මුළුලෝ පැතිරි කියලා මේකේ පද්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අය කිව්වා මේ සීගිරියේ අසිරිය මේ කසුබ් රජුගේ අසිරිය මුළු ලෝකෙම පැතිරලා තිබුණායි කියලා සමහර කවිවල ලියලා තියෙනවා. මේ කාන්තාව දුකින් ඉන්නේ කාශ්‍යප නැති වෙච්ච නිසාද කියලා අහලා තියෙනවා. එහෙම නැතුව කිසිම තැනක මේ සීගිරියේ නිර්මාණ කෞශල්‍ය වෙන කෙනෙකුගේ කර්තෘත්වයට පවරපු ලේඛන මේ කැටපත් පවුරේ දකින්න නැහැ. අපි අනේ වැඳලා ඉල්ලනවා මේ කාශ්‍යප රජුරෝ සහ දේශීය ඉංජිනේරුවෝ ඒකම විදේශීය ආభాෂයන් එක්ක විදේශීය ඒ දේවල් මෙතනට එන්න ඇති නිසා මොකද මේ අපිට කලින් පෙන්වන අර කෞතුකාගාරයේ තියෙනවා වයින් ග්ලාස් හම්බ වෙනවා පොකුණු අසලින් පර්ෂියාවෙන් ආනයනය කරපු වයින් මේ රටට ගෙන්නන්න ඇති කියලා හිතන ඒ සැස්සේනියානු පර්ෂියන් සැස්සේනියානු වයින් භාජනවල කොටස් ජල උද්‍යානයේ හම්බෙලා තියෙන පුරාවිද්‍යාඥයින්ට. ඉතින් ඒවත් එක්ක ගොඩනැගුණා මිසක් සීගිරිය මේක අපේ දෙයක් අපේ හෙළයන්ගේ නිර්මාණයක් මිසක් කොහෙවත් අපි කියන මනක් කල්පිත මේ අපේ අවුරුදු 3-4000කට කලින් හිටියා කියන එක එක රජවරුන්ට මේක පවරන්න යන්න එපා. කිසිම පුරාවිද්‍යා සාධකයක් හම්බෙලා නැති මේක තනිකර හෙළයන්ගේ නිර්මාණයක් මේ සීගිරිය බල්ලා එහෙම එකක් කරන්න යන තරම් පාපයක් තව නැහැ මට හිතන හැටියට. ඔව් අපි මේ වෙලාවේ කියන්න තියෙන්නේ රටවැසියාට තියෙන නිදහසක් තමුන්ට ඕන දෙයක් හිතන්න. අපි සිතිවිල්ලට වැටකඩලු දාන්න යන්නේ නැහැ. ඉතින් ඔබ තනියම ඉඳගෙන ඔබට තියෙන ඔබේ කල්පනා ලෝකෙට යන්න. හැබැයි ඔබේ දරුවෝ ඒ කල්පනා ලෝකෙට එක්කන් ගිහලා අතරමං කරන්න එපා. ඒ දරුවන්ට මේ පවතින යථාර්ථය කියලා දෙන්න. ඒ අයගේ උරුමය නිසි පරිදි ඔවුන්ට පවරා දෙන්න. සර් දැන් මේ වෙලාවේ වහිනවා. අපි ඔතෙමින් නැහනේ. ඒක තමයි මේ තියෙන අරුමය. මේ ගලේ උඩ තියෙන කටාරම් කොටලා ඔබට පෙනෙයි මේ දර්ශන අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ කටාරම් වලින් වතුර ගලෙන් පිටතට වැටෙනවා. අපි දන්නා මේ වගේ කපරාදු කරපු බිත්තියක් තෙමෙන්න ඇරියොත් එහෙම ඒක විනාශයටපත් වෙනවා. නමුත් ඒවා ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ හොඳින් ආරක්ෂා වෙන විදිහට. බිත්තිය තෙමෙන්නෙත් නැහැ. මේ මාවතේ ගමන් කරන අපිව තෙමෙන්නෙත් නැහැ. කිසිම කෙනෙක් තෙමෙන්නේ නැහැ. මේ හොඳටම වහිනවා. හැබැයි අපිට තෙමෙන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ මීට අවුරුදු 10 ගානකට කලිනුත් මේ ගැන අවුව වැස්ස කොච්චර හිතලා හදන්න ඇද්ද සර්? ඔව් ඒක තමයි මේ වාස්තු විද්‍යාවේ තියෙන දැන් මේවා අද නිර්මාණය කරන්න ගියා නම් මේවා නිර්මාණය කරන මිනිසුන්ට පෙන්නලා මේ අදහස කිව්වොත් කියයි මගේ උපදේශක ගාස්තුව බිලියන මෙච්චරයි කියලා. හරි එතකොට මේ ඒ කාලේ රජවරු මේවා කරන්න මොන වගේ ඥානය කළමනාකරණය කරන්න ඇද්ද ඥානයක් එකතු කරන්න ඇද්ද මොන වගේ අත්දැකීම් කරන්නද අපි කියනවා අද R&D කියලා අපි කියනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා එකක්. ඒතර මේ වගේ විශාල නිර්මාණයක් කරන්න පර්යේෂණ කොයිතරම් කරන්න ඇද්ද? ඉතින් අද අපි පර්යේෂණ කියන ලොකු වචනයෙන් කිව්වට ඒ කාලෙත් මේ මිනිස්සු මේ ඔක්කොම සුලන් දිසාව කොයි අතරද තියෙන්නේ කොයි අවුරුද්දේ කොයි කාලවලද සුලන් දිසාව වෙනස් වෙන්නේ සුලංගේ වෙලොසිටි එක කොච්චර ප්‍රමාණයක් තියෙනවද එතකොට මේකට මොයිස්චර් ජල වාෂ්ප කොච්චර එනවද මේවා අධ්‍යයනය කරන්න නැතුව මේක කරන්න බෑ. ඉතින් සමහර අපි දන්නවා මේ කැටපත් පවුර සංරක්ෂණය කරන්න කියලා ආපු සමහර මේ විද්‍යාඥයෝයි කියා ගන්නා කට්ටිය මේකට මේ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය දාලා මේක කරා පිච්චුවානේ. අපි දන්නවා ඒක හදිස්සියේ නතර කරයි කියලා. ඉතින් මේ ඒ විදිහට එහෙම එකක්වත් කරගන්න බැරි මිනිස්සු අද ඉන්නේ. සමහර අය කිව්වා මේ සීගිරියේ කැටපත් පවුර දවසෙන් දවස මේ මිලිමීටර ගණන් ඇලවෙවි යනවා. ඒක සිතියම්ගත කරන්න ඕන කියලා මිලියන ගණන් වටින උපකරණත් ගෙනාවා. ඉතින් එහෙම එකක් වෙලා නැහැ නේ. එහෙම මේ මිලිමීටරයට ඇද වෙනවා නම් එහෙම දැන් සීගිරි කැටපත් පවුර තියෙන්න ඕනේ බිමනේ. ඉතින් මේ කොහොම හරි මේක ආයෝජනය කරලා අදත් බඩවිය තරක ගන්න අය තමයි ඉන්නේ. ඉතින් අපි කියනවා ඒක කමක් නැහැ. මේ හැබැයි යථාර්ථයත් එක්ක ජීවත් වෙලා විද්‍යාත්මකව මේවා ගැන හිතලා මේ උරුමේ පවර්ලා දෙන්න අනාගත පරම්පරාවට කියලා අපි ඉල්ලා හිටිනවා. සර් දැන් මේ සීගිරි ගීවල මේ මම හරි ආස ප්‍රශ්න මේ අහන්නේ. අර ලඳුන් දෙදෙනාට අමතරව අපි පල්ලෙහාත් මේ දැන් ඒ ලඳුන් ගෙනන් උඩකය විතරනේ තිබුණේ. දැන් අර අපි නයිපැන ගුහාව නෙමෙයි මේ දරණියගල ගුහාවේදී යටි කයත් තියෙන මේ සීගිරි රූප අපි දැක්කා.
500ක් කාන්තාවන්ගේ රූප තියෙනවා කියලා මේ සීගිරි ගීවල තියෙනවා නේද? සීගිරි ගීවල තියෙනවා. දැන් අපේ අර ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ජයසේකර මහත්මයාත් ওই ප්‍රශ්න අහලා තිබුණා. ජයසේකර මහත්මයා. අපි කිව්වා සීගිරිට ඇවිල්ලාකට උත්තරයක් දෙන්නම් කියලා. ඉතින් අපි මෙතනදී පෙන්නන්න විදිහක් නැහැ අපිට. ඈත ඉඳලා බලන්න ඕන. මේ ගලේ දිගටම කටාරමක් කොටලා වගේ ගලේ පතුරක් ඇරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ හරි බදාම තිබිලා තියෙනවා. මේ හරි බදාම දාලා ඔක්කොම හදලා තියෙනවා. ඈතට ගියාම හොඳට පේනවා. කටාරමක් වගේ කොටලා හුඟක් මේක අපි කියන්නේ අර පීල් ඔෆ් කරනවා කියලා පොතු ගලවලා වගේ ඇරලා ඒක බදාමයකින් ආවරණය කළා. ඒක පුරාම චිත්‍ර ඇඳලා තියෙනවා. මොකද සීගිරිය බලන් දාපු අය 9 වෙනි සතවර්ෂයේදී කියලා තියෙනවා මේ සීගිරිය චිත්‍රවල හෙවණැල්ල යට පොකුණු වලට දැක්කයි කියලා ඒගොල්ලෝ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ අත්දැකීම ලැබිලා තියෙන බටහිර පැත්තෙන් එනකොට ඒ චිත්‍රවල ඡායාව මේ පහළ තියෙන පොකුණු වලට වැටිලා තියෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් චිත්‍ර මේකේ ඇඳලා තිබිලා තියෙනවා. ඒ නිසා තමයි අර හැම වෙලාවෙම අපි රවුම් ගානක් නේ කියන්නේ 500ක් කියලා කියනවනේ. සමහරට ඒ වගේ දැන් අපි කියනවනේ දහස් ගණන් කියලා. නේ දහස් ගණන් කොහොමද ලක්ෂ ගණන් තියෙන්නත් පුළුවන් එතන. ඉතින් අර 500 අංගනන් කියලා ලියලා තියෙන යාපු රසිකයෙක් හිතුවා මේ 500 ගණක් විතර මේකේ මේ චිත්‍ර තියෙනවායි කියලා. ඒ නිසා විශාල ප්‍රමාණයක් චිත්‍ර මේ ගලේ මේ බෑන්දෙත් සහ මේ වටේ තියෙන බෑන්දෙත් ඇඳලා තිබිච්ච බව පේනවා. අපි සලකුණු වල දර්ශන අපි පෙන්නමු සර්. ඒක මේ අපේ සමරේ මහත්මයා චුට්ටක් මෙතෙන්ට ආවොත් මේ කැටපත් පවුරේ අද මේවා ලියන්න ගියොත් එහෙම වෙන දේ මේ නිල්ලා අපි ගම්මු මේ මෙතන තියෙන නීති රීති ටික කැටපත් පවුර පහු කරන් යන කට්ටියට පොඩ්ඩක් කියන්නකෝ. මෙතන තියෙන නීති රීති කියන්නේ දැන් අපිට අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගේ බලයෙන් පැවරෙන්නේ අපේ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම පළාතේ ඉන්නවා. එතුමා දෙන අපේ ස්ථාන භාර නිලධාරීතුමාට ඉතින් ස්ථාන භාර නිලධාරීතුමා හරහා තමයි අපි මෙතන සේවයට එන්නේ. එතකොට දැන් උදේ ඇවිල්ලා අපි මේක චෙක් කරලා බලලා එතන අපි ඩියුටි ආරම්භ කරනවා. එතකොට දැන් බැරි වෙලාවත් මේකේ කුරුටු ගාලා තිබුණොත් මේකේ බෝඩ් දාලා තියෙනද වසර 2 ඉඳන් වසර 5 දක්වා සිර දඬුවම් තියෙනවා. වසර 2 ඉඳන් වසර 5 දක්වා. වසර 5 දක්වා. ඊට අමතරව 50000ක දඩයක් තියෙනවා. 50000කින් පියව ගන්නත් බෑ. බෑ. ඉතින් ඒ 50000 ඉඳන් ඉදිරියට දඩ තියෙනවා. සමහරට දඬ නීති දෙකටම යටත් වෙන්න වෙනවා. හරි. ඉතින් ඒක හින්දා මේ දැන් එන ජනතාව නම් ඒවා කරන්න යන්නේ නැහැ. හැබැයි වැරදිලාවත් කරන්න යන්න එපා. මොකද සමරේ මහත්තයලා ඇතුළු ඒ නිලධාරී පිරිස පණමෙන් මේක රකිනවා. හරි. අපි එහෙනම් මේ විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපි නැවතත් දැන් අපි මේ කැටපත් පවුර ගාව ඉඳන් තමයි මේ දේවල් කතා කරේ. තව තැනකට 100 වෙනි වැඩසටහනේ යනවා. ඒ අතරතුර අපිට පොඩි විරාමයක් දෙන්න. ඊළඟ කොටසට අපේ බලනා උදවියට මෙතනින් යන් ඊළඟ 3 වෙනි කොටසට. සීගිරියේ Unlimited History අපේ ජාතික කතාව. අපි 100 වෙනි වැඩසටහනේ අවසාන කොටස සීගිරියේ තවත් විශ්මිත සහ ගොඩාක් මිත්‍යාවන්ට පදනම් වෙච්ච තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි සිංහ පහදය. දැන් මම දන්නවා ඔබේ හිතෙත් නැගෙන ප්‍රශ්න මොනවද කියලා මේ සිංහ පාදය කියන තැන. දැන් අච්චර දේවල් ටිකක් කරලා ආයෙත් මේ සිංහ පාදෙකුත් ඇයි කාශ්‍යප රජතුමා හැදුවේ? මං හිතන්නේ ඒක රජතුමාගේ පෞද්ගලික අදහස පදනම් වෙන්න උවමනායි. මං හිතන්නේ එහෙම නිර්මාණයක් කරන්න. ඒක කලාත්මක නිර්මාණයක් නිසා මේ ওই සිංහ කියන වචනය අපේ ඉතිහාසය තුළ හුඟක් වෙලාවට මතක් කරන දෙයක්. මොකද අපේ වංශ කතාවලත් මේ සිංහෙක් සම්බන්ධව තියෙන අපේ ජාතිය උත්පත්තිය පිළිබඳ කතාවක් තියෙනවා. නමුත් කාශ්‍යප රජතුමා ඒ මතයේ ඉඳගෙන මේක කරා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. නමුත් අපිට මීට අවුරුදු 1700කට පමණ උඩදී ලියවපු සෙල්ලිපිවලත් අපට සිංහ පර්වත සිපවත කියන වචනේ හම්බෙලා තියෙනවා. මේ සිංහ කියන වචනය කොහොම හරි අපේ මේ අනන්‍යතාවට සම්බන්ධ වෙන බවක් අපිට පේනවා. ඉතින් බෞද්ධ විහාර පවා මේ සිංහ කියන නමින් අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම ඒකටත් වැඩිය දැන් අපි මේ ගල සීගිරි පර්වතය අපි ඈතට ගිහිල්ලා බැලුවොත් මේ පර්වතය භූවිද්‍යාත්මකව බැලුවොත් එහෙම අවුරුදු බිලියන ගාණක් පැරණි ප්‍රාග්ක්‍රේම්බ්‍රියානු ආග්නේය පාෂාණයක් ඒ කාලේ නිර්මාණය වෙච්ච මේ ගලයි ඒ වගේ ඉස්සරහින් තියෙන පිදුරංගල පර්වතය අනිත් පැත්තෙන් රිටිගල රිටි පැත්තේ ඔක්කොම මේ පර්වත ටික තියෙනවා. ඉතින් ඇත්තෙන්ම අපි හබරන වගේ පළාත් පැත්තකට ගිහිල්ලා
ප්‍රධාන පාරේ ඒ පැත්තේ ඉඳලා සීගිරිය දිහා බැලුවොත් ඈත ඉඳලා අපිට පේන්නේ ඇත්ත වශයෙන්ම ටිකක් ලොකු සතෙක් läගලා ඉන්නවා වගේ එකක් තමයි අපිට පේන්නේ ඈතට. ඉතින් එතකොට මේක හරි ලේසි පරිවර්තනය කරන්න මේ සිංහෙක් කියන අදහසට පරිවර්තනය කරන්න බොහොම ලේසි. මං හිතන්නේ කවදාකවත් කාශ්‍යප රජතුමා මේ ගලටත් වඩා ඉහළින් සිංහ රූපයක් හදලා තිබුණයි කියලා මෙතනට එන්නේ. නමුත් ඔහු යම්කිසි ආකෘතියක් හදලා තියෙනවා මේ ප්‍රවේශ ద్వාරය සිංහෙක් තුලින් යන්න විදිහට මේ ප්‍රවේශ ద్వාරය හදලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම HCP බෙල් මහත්මයා කැනීම් කරන අවස්ථාවේදී මේක මුළුමනින්ම පස් වලින් යට වෙලා තිබුණේ මේ කොටස. මේ හරිය සර්? මේ සාරි සම්පූර්ණ පස් ගොඩක් තිබුණේ. පස් කන්දක්. එතුමා ඉතින් මේ කම්කරුවෝ දාලා මෙතන එලිපෙහෙලි කරලා මේක නිරාවරණය කළා. ඒතකොට එතුමා තමයි මේ දැන් මේ ඔබට පේනවා සිංහ පාද මේ සිංහ පාදේ තහවුරු කරලා තියෙන්නේ. මේ දැන් මේ සිංහයෙක් නියපොතු ගැනත් ප්‍රශ්න කරනවානේ. සිංහෙක් නම් ඌට වැඩිය ඇඟිලි තියෙන්න ඕනේ. මෙතන තියෙන ඇඟිලි 3යි. ඕවා තමයි අපිට තියෙන ප්‍රශ්න. අපිට තියෙන ප්‍රශ්න ඉතින් පහුගිය කාලේ අපි දැක්ක හුඟක් සමාජ මාධ්‍යවල මේකේ තියෙන ගුරුලෙක්ගේ නියපොතු තියෙන්නේ. ඒ නිසා මේ ගුරුළු පාද මේකේ තියෙන්නේ කියලා මහා ව්‍යාකූලතාවක් සාකච්ඡාවක් මේ සමාජ මාධ්‍යවල අරගෙන යනවා. නමුත් අපිට පේනවා සීගිරි කැටපත් පවුරේ සිහගිරි කියන වචනේ ලියලා තියෙනවා මේට අවුරුදු 1200කට උඩදී මේ සීගිරියට ආපු අය. ඉතින් ගුරුළු කෑලි කොහෙවත් නැහැ නේද? කොහෙවත් ගුරුළු කෑල්ලක් ලියලා නැහැ. කවියකවත් නැහැ නේද? කොහෙවත් නැහැ. කොහෙවත් සාක්ෂියක් නැහැ. ඉතින් සිහගිරි කියන වචනය හරි මේ දැන් ඒක මම අර එක අවස්ථාවෙත් කලින් අවස්ථාවෙත් කෝ එක්තරා පද්‍යයක් තියෙනවා කියලා සී රජු යසස සිරි කියන ගාතාව තිබූ මුළුලෝ පැතිරි. ඒතර සී රජු කියලා කියන්නේ මේ සීගිරියේ ඉන්න රජුරු, සිංහගිරියේ ඉන්න රජුරු. ඒ නිසා මේක මෙතන තිබුණේ සිංහෙකුට අයිති නිරූපණයක් කියන එක පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. නමුත් අපි හිතන්නේ මේ වෘත්තිකයෝ හැටියට කාශ්‍යප රජුරුවන්ගේ වාස්තු විද්‍යාඥයෝ මේ ගලට තරම් උස ගල් මේ ගඩොල් සිංහ මූණක් හැදුවයි කියලා. මේ අපිට තේරෙන්නේ අර සිංහෙක් තුලින් සිංහෙක්ගේ මේ සමහර කියනවා මේ සිංහයාගේ ගිරිය මැද්දෙන් යන හින්දා සිහිගිරි වුණා කියලා. ගිරි කියන්නේ පර්වතය කියන එක. නැතු මේ සිංහෙක්ගේ උගුර දිගේ මැද්දෙන් ගියා කියන එක නෙමෙයි. එතකොට අර මේකට යම්කිසි සංකේතාත්මක අර්ථයක් ලබා දෙන්න මේ නිකම්ම ගලට නගිනවා වෙනුවට හොඳ ප්‍රවේශයක් ලබා දෙන්න වාස්තු විද්‍යාත්මකව කරපු නිර්මාණයක් මෙතන තියෙන්නේ. දැන් ඒකට අපිට උදව් කරන දේ තමයි දැන් මේ ඉස්සරහා තියෙන මේ ගොඩ නැගිල්ලක්. මේ මොකද්ද? මේ මෙතන මේ දැන් මේ ගොඩ නැගිල්ල දිහා සියුම බැලුවොත් එහෙම ඒක අර දෙපැත්තකින් තියෙනවා ප්‍රවේශ වෙන්න පඩිපෙළවල්. එතකොට මේ මළුවට මේ උඩ මේ තැනිතලාවට එන අය සානුවට එන අය සීගිරි ගලට ප්‍රවේශ වෙන්න කලින් ඒගොල්ලෝ මේ ద్వාරය ඇතුලෙන් මේ ద్వාර දෙකක් තියෙනවා පිට වෙන්න ඇතුල් වෙන්න ඇති මේක තියෙන්න ඇත්තේ. එතකොට මේ පැත්තෙන් තියෙනවා නැගෙනහිර දොරටුවට කෙලින් තියෙන පාරක්. මේ පැත්තෙනුත් ප්‍රවේශ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දොරටුව ඒ කාලේ පාවිච්චි වෙන්න ඇති. ඒ එන අයට සීගිරි ගල තරණය කරන්න කලින් මේ දැන් අපි මේ සීගිරියට එන අය කියන්නේ මේ අද අපිට මේ දර්ශනවල පේන්න ඉන්න තරම් විශාල ජනකායක් මේකට ආවේ නැහැ. කාශ්‍යප රජතුමාගේ කාලේ මේ රෙස්ට්‍රික්ට් ඒරියා එක රාජකීයයන්ගේ ප්‍රවේශනේ. නමුත් මේ වෙළඳ ප්‍රජාව සේවකයෝ නොඑක් අය මේකේ සැරිසරන්න ඇතිනේ. රාජතාන්ත්‍රිකයෝ. ඉතින් ඒ අයට මේකට සීගිරි ගලට ප්‍රවේශ වෙන්න කලින් මේක යම් කිසි විදිහක ප්‍රවේශ මණ්ඩපයක් හැටියට අපි කියන එන්ට්‍රන්ස් පෝචස් කියලා එන්ට්‍රන්ස් පෝච් එකක් හැටියට හදපු තැනක් හැටියට අපිට මේක පේන්න තියෙන්නේ. මේ පඩි පෙළවල් දෙකක් තියෙනවා. මේ බිත්ති මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේකට උස්සලා තියෙන්න ඇත්තේ මේ යම් කිසි ආවරණයක් කරලා මේක ඇතුළට යන්න. මොකද හුඟක් මේ මාලක උද්‍යානයේ තරණය කරගෙන ආවට පස්සේ මහන්සි තියෙනවානේ. ඒතර මෙතන නිකන් විවේකයෙන් ඉඳලා මෙතන පරීක්ෂා කරලා මේක උඩ මාලිගා තියෙන්නේ. මාලිගාවට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය කරන පූර්ව සූදානම මේ ස්ථානයේ කරන්න ඇති කියලා අපිට පේනවා. දැන් මෙතනින් මේ පිවිසිලා ගියාම මේ චන්ද්‍රකාන්ත පාෂාණ වලින් වගේ හදපු පියගැට පෙළක් මෙහෙම නගින්න තියෙන්නේ. හැබැයි දැන් මේ නව ප්‍රතිෂ්ඨාපනය කියන්නේ මේක ස්ථාපනය කරාන් පස්සේ යම්කිසි ආකාරයක ගඩොල් නිමුමක් තියෙනවා. එතන ඉඳන් මේ මෑත කාලේ වාහනේ වලින් හදපු පඩිපෙළක් දිගේ නේස යන්නේ. ඒක මේ මෑත හදපු එකක්. දැන් ඉස්සර සර් හිතන හැටියට කොයි විදිහටද මුදුන්ට යන්න තියෙන්නේ ඇත්තේ? නෑ අත වශයෙන්ම දැන් අපිට මේ ගලේ පේනව නේද නුවන් යම් තැන්වල සිදුරු විදලා තියෙනවා. අර පඩි කපලා වගේ තව් තියෙනවා. එතකොට උඩක් තියෙනවා ඒ වගේ බිත්ති හදපු තව් වගේ ඒවා දිගින් දිගටම පේනවා. ඔබට පේනවා ඇති අර උඩ තියෙනවා මේ දැවමය ව්‍යුහයක් සකස් කරපු පේලියක් වගේ තව පේලියක් තියෙනවා. ඒතර මේ අල්ලගෙන යන්න අත්වලක් වගේ හදාගන්න එකපු එක සටහනක් තමයි ඒ තියෙන්නේ. ඇත්තම අද මේ හදපු පඩි පේලිය වුණත් අපි හදලා තියෙන්නේ ඒ පැරණි තව් පේලියට සමාන්තර වෙන විදියට. ඉතින් ඒ නිසා දැවමය ලී වලින් කරපු
ප්‍රවේශයක් කියන්නේ සෝපාන පද්ධතියක් මෙතන තිබිච්ච බව අපිට පේනවා. මං හිතන්නේ ඒ වාස්තු නිර්මාණ ශිල්පියෝ හිතන්න ඇති කියලා මේකට ගඩොල් වලින් පඩිපෙලක් සෝපාන පද්ධතියක් හදන්න ඕනේ කියලා. ඊට වැඩි වුන් කරන්න ඇත්තේ දැව පාවිච්චි කළා බොහොම සැහැල්ලු ඒත් ශක්තිමත් සෝපාන පද්ධතියක් මේ උඩට ප්‍රවේශ වීම සඳහා සකස් කරන්නට ඇති. ඉතින් මේවා පිළිබඳ නොයෙක් මිත්‍යාවල් මේ මාධ්‍යවල පැතිරෙනවා. ඉතින් එහෙම දැන් වර්තමානයේ තියෙන වගේ ලිෆ්ට් එකක් තිබුණා වගේ කියලා කියනවා. එහෙමත් කියනවා. ඊට පස්සේ මේ මෙතන එහා පැත්තේ නුවන් මේ තියෙනවා මේ නැගෙනහිර පැත්තේ මේ ඊටාම පුරාණ කාලයක කියන්නේ මේක නැවත සොයාගත්තට පස්සේ බැඳපු පඩිපෙළවල් කීපයක් මේ ඒ පඩිපෙළවල් මේ මෑත කාලේ බැඳපු ඒවා. නමුත් අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ජාලවල තියෙනවා ඒ පඩිපෙළ ඈතින් පෙන්නලා මේක මේවා කාටවත් දකින්නේ නැහැ. මේ රහස් පඩිපෙළවල් තිබුණා. මෙහෙමයි කවුරුත් දැකපු නැති කොටසක් සීගිරියේ තියෙනවා. හරි ආදි වශයෙන් මේ දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක මේ සෝදායම වළක්වන්න මේ සීගිරිය ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගත්ත කාලෙම කරපු නිර්මාණයක්. ඉතින් ඒ නිසා මේ සීගිරියට එන අය මේ බොහොම සවිඥානිකව බොහොම හොඳ සිතවිල්ලකින් හොඳ පිරිසිදු පැහැදිලි සිතවිල්ලකින් ඇවිල්ලා මේ නිර්මාණ අත්විඳිනවා නම් කෙනෙකුට ඕනනම් මේ සිංහපාදය කියලා අපි මෙතනට කියන්නේ මේ මෙතන වාඩි වෙලා මෙතන ඉඳගෙන මේ දිහා බලාගෙන මේක පරිකල්පනය කරන්න පුළුවන් කොහොමද මේ ගොඩනැගිලි මෙතන තියෙන්න ඇත්තේ කොහොමද මේකට ප්‍රවේශ වෙන්නේ. දැන් උනත් අපිට පේනවා මේ මහ විශාල දැවැන්ත ව්‍යුහයක් මේක මැද්දෙන් කෙනෙක් යනකොට තියෙන මහේශාක්‍යභාවය කොයි වගේද කියලා අපිට පේනවා. ඉතින් මේ රාජකීය චින්තනය ඔහුගේ දැන් අපිට ඇහුණා දැන් අපි ඔබ මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්න මේ රූගත කිරීම කරගෙන එනකොටත් පටිගත කිරීම කරගෙන එනකොටත් සමහර මාර්ගෝපදේශකයෝ මේ අපේ ජනතාවට කියන දේවල් අපි එපා කියන මිත්‍යාවන් මේ අය බොහෝ අය කියනවා. ඉතින් ඒ නිසා අපි ඒක කාගෙනුත් එල්ලා හිටිනවා. ඒක දන්නේ නැත්නම් හොඳට ඉගෙනගෙන කියවලා දන්න කෙනෙක්ගෙන් අහගෙන මේ මහජනයා මේ මෙතනට අපි මාර්ගෝපදේශකයන් ඕනේ නැහැ කියන එක තමයි නෙමෙයි කියන්නේ. ඉතාමත් අත්‍යවශ්‍යයි. අපිට ඇවිල්ලා හැමදාම මේවා කියලා දෙන්න බෑනේ. ඉතින් ඒ නිසා හොඳට කියවලා ඒවා පුරුදු වෙලා මේවා ඇත්ත යුක්තිය මොකක්ද කියලා බලලා මේ තියෙන සාක්ෂි සොයාගෙන ඒව ටික කරන්න. ඉතින් මේ මහත්තුරුන්ට ඒවා ගැන දැනගන්න ඕන නම් වැඩපිළිවෙල සකස් කරන්න අපි ස්වේච්ඡාවෙන්ම මේ මහත්තුරුන්ට උදව් කරන්නම් ඒ දැනුම මේ දියුණු කරගන්න. ඔව් මේ ඒකින්ද මේ SMS කෙනෙක් නෙමෙයි මහාචාර්ය රාජසෝමදේ කියන්නේ අපේ මාර්ගෝපදේශකයන්ට හිතවත් මාර්ගෝපදේශකයන්ට මේ ඔබට පුළුවන් ඕනනම් ඒ පිළිබඳව මහාචාර්යතුමා එහෙම හම්බෙලා කීප දෙනෙක් කතාත් කළා සංචාරේ සීගිරි සංචාරේ මහිතන්නේ මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒ කියන්නේ මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. සීගිරිය පමණක් නෙමෙයි බංකටුව ඊළඟට මාපාගල ඒ කියන්නේ කාශ්‍යපගේ මවගේ උපන් කලාපය වෙන මාපාගල පැත්තට ගිහිලා ඒ අත්දැකීමත් එකතු කරගෙන අවසාන වශයෙන් සීගිරියක් ගවේෂණය කරලා අත්දැකීම් බෙදා ගත්තා. ඇත්තටම පරිපූර්ණ අත්දැකීමක්. ගුවන්විදුලි නාලිකාවකට පුළුවන් නම් අපේ ඉතිහාසයේ සත්‍ය සොයා දෙන්න. අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සොයා දෙන්න. මං හිතනවා එම ගුවන්විදුලි නාලිකාව ඉතාම සක්‍රියයි, ඉතාම සාර්ථකයි. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික ඉතිහාසය කියලා ඉගෙන ගන්න ඉතිහාසය තුළ තියෙන කරුණු සමහරකට ඇත්ත නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ඒ හිස්ටොරිකල් සයිට් එකටම ගිහිල්ලා ඒක ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක් කියලා හිතනවා. ඒ වගේම මේ මුළු ජර්නි එක ගැනම මම හරිම සතුටු වෙනවා. ඕගනයිසින් වලින්ම හොඳයි. මම යම් එක සම්මන්ත්‍රණවලට සහභාගී වෙලා තියෙන මේ වගේ පැහැදීම හා පැහැදිලි කිරීමේ හැකියාව කෙනෙකු වෙලානේ දකින්න හම්බුනේ. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 අමතන්න. ඒකම සර් දැන් විශේෂයෙන් දැන් සිංහ මේ පාදය මේ පැත්තේ නැගෙනහිර මේ පැත්තේ උතුරු දොරටුව පැත්තට නැස මේ යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ දැනටත් මේ ඒ ශේෂයන් තියෙනවා මෙහෙම කෙලීම ඇවිල්ලා මේ සිංහපාදයේ දෙසට එන්න. ප්‍රවේශ මාර්ග 4ක් සීගිරිය මුදුනට තියෙනවානේ. මේ පැත්තෙන් තියෙන උතුරු ප්‍රවේශය, මේ පැත්තෙන් නැගෙනහිර ප්‍රවේශය. අපි උඩට ගිහිල්ලා පෙන්වන්නම් නැගෙනහිර ප්‍රවේශයේ තත්වය. ඒ වගේම මේ පැත්තෙන් බටහිර ප්‍රවේශය, මේ පැත්තෙන් දකුණු ප්‍රවේශය. ඒතර ප්‍රධාන දිශා 4ෙන්ම මේ ප්‍රවේශයට එන්න පුළුවන්. සර් මේ දැන් සිංහපාදයේ ඔස්සේ මෙතෙන්ට එන්න තියෙන නිසා ඒ දවස්වල වැඩිපුරම පාවිච්චි වුණ ප්‍රවේශය මොකද්ද සර්? උතුරු ප්‍රවේශයද නැත්නම් අපි දැන් අද පාවිච්චි කරන බටහිර ප්‍රවේශයද? නෑ මෙහෙම දෙයක් තියෙනවා. මේ උයන් ගොඩක් තියෙන්නේ බටහිර ප්‍රවේශය. ඉතින් මේ සාමාන්‍යයෙන් සීගිරි
කාශ්‍යප රජතුමාගෙන් සීගිරිය අතෑරුණට පස්සේ අවුරුදු 200කට 250කට විතර පස්සේනේ මහජනයා මෙහෙට එන්න පටන් ගත්තේ. ඒතර ඊට පස්සේ තමයි මේ ප්‍රවේශ ద్వාර පාවිච්චි වෙන්න ඇත්තේ සීගිරියට එන්න. නැත්නම් රජුගේ පාලන කාලය තුල මහා විශාල පිරිස් මේ මාර්ග හරහා එන්න ඉඩ කඩක් නැහැනේ. නමුත් මේක වාස්තු විද්‍යාත්මකව සැලසුම් කරනකොට ඒ ප්‍රධාන දිශාවලට දොරටු දාලා ඒක ජ්‍යාමිතික ආකාරයකට නිර්මාණය කිරීම සඳහා සැලැස්ම කරලා තියෙන්නේ. කොහොම වෙතත් දැන් මේ මෑත කාලේ මේ නැගෙනහිර දොරටු මේ උතුරු දොරටුව සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් මේ ප්‍රවේශය හෝ එළියට යන්න හෝ එන්න මාර්ගය දියුණු කළ යුතුව තිබෙනවා. මොකද විශාල සාමාන්‍ය ඒක විවෘත කළ නැහැ සාමාන්‍ය අයට. ඒක වෘත්තිකයෝ විතරයි පර්යේෂණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතන්නේ අනාගතයේදී මේ සීගිරියට එන මේ සංචාරක පිරිසේ තියෙන සංඛ්‍යාව දිහා බැලුවම අපිට තව විකල්ප මාර්ගයක් දියුණු කරන්න වෙයි වගේ පේනවා. ඉතින් අපි ඒකට මේ ධාරිතාවේ දරා ගන්න මේ තියෙන මාර්ග පද්ධතියට බෑ වගේ නේද? මාර්ග පද්ධතිය අසමත් කියලා අපිට පේනවා. එකෙන් වෙන්නේ හුඟක් වෙලාවට තදබදයක් ඇති වුනහම මේ තියෙන ස්මාරක වලට ලොකු හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ තෙරපීම නිසාම තෙරපෙනකොට කවුරු හරි වැටෙන්න යනවා යමක් අල්ල ගන්නවා. ඒන පීඩනය නිසා ගඩොල් බැම්මත් අල්ල වෙන්න පුළුවන්කම තියෙනවා දිගින් දිගටම කරොත් එහෙම. ඉතින් ඒ නිසා අපි මේ අත්‍යවශ්‍යම මේවා විවෘත කළා මේ මහජනයාට මේවා ඔස්සේ එන්න අඩු ගානේ එන පාරක් හා යන පාරක් සකස් කිරීම වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා. අපි ඉදිරියට ඒක යෝජනා කරන්න කල්පනා කරනවා. ඔව් සර් දැන් මේ අපි පහු කරන් ආපු ප්‍රශ්නයකට මම එන්න කැමතියි. දැන් මෙතන ඉඳන් බැලුවත් පේනවා මේ සමහර තැන්වල මේ යකඩ කූරු ඔබලා තියෙනවා අපි දකිනවා කලේ. මේ කාශ්‍යප රජුරෝ කරපු වැඩක්ද සර් නැත්නම් ඊට පස්සේ රජවරු කරපු වැඩක්ද? නෑ අත් වශයෙන්ම මේ හුඟක් වෙලාවට මේකේ තියෙන ඔය ඔබලා තියෙන යකඩ හැම 1890 ගණන් වලින් පස්සේ මේකේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා ගැනීම අපි දන්නවා HCP බෙල් මහත්මයා මේ කූඩේක එල්ලීලා තමයි මේ අර බොහොම ජනප්‍රිය පින්තූරයක් තියෙනවා. එහෙම යකඩ කූරු වල එල්ලපු කූඩේ පවුල පිටින්ම ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට කරපු යකඩ තමයි දැන් පේන්න තියෙන්නේ. අපි හිතන්නේ කිසිම වෙලාවක ඒ කාලේ හදපු යකඩ මේ වෙනකොට ඉතුරු වෙයි කියලා. මොකද මේ තියෙන ස්වභාව ධර්මයේ තියෙන නොයේ කාරක නිසා ඒවා දිරා යනවා. මේ නමුත් ඒ යකඩ හොඳට තවමත් තියෙනවා. ඉතින් ඒවා ඒ කාලේ කරපු මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට සම්බන්ධව තමයි ගොඩක්. මොකද සමහර අය මේ ඔය ගැනත් එක කතා කියනවා සීගිරියේ මේ කාශ්‍යප රජුරුවන්ගේ කාලේ පාවිච්චි වෙච්ච දේවල් කියලා. හැබැයි යකඩ පාවිච්චි වෙන්න ඇතිනේ සර්. යකඩ පාවිච්චි වෙන්නේ නැත්නම් මේ අපිට යකඩ හම්බුණානේ. යකඩින් හම්බුණා. කාශ්‍යප රජතුමා මෙතනට එන්න කලින් අවුරුදු 400කට විතර උඩදී විශාල ප්‍රමාණයේ යකඩ උණු කරපු යකඩ උඳුන් අපිට හම්බුණා මේ අලකොළ වැව වගේ ස්ථානවලදී ඒවා කාල නිර්ණය කරලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මේ උඩ මේ කටාරම් කොටලා තියෙනවා. මේ කටාරම් කොටන්න බෑනේ යකඩ ආයුධ නැතුව. ඒ නිසා යකඩ තාක්ෂණය ඉතාම දියුණු අවධියක තිබුණා මේ කාලේ වෙනකොට. සමහර විට අපි දන්නවා අපේ net fm history unlimited වැඩසටහනේදී අපි නොඑක් වර කියලා තියෙනවා මේ අපේ ස්වදේශික මිනිසුන් යකඩ තාක්ෂණය තමයි දියුණු කළේ කියලා. ඉතින් කාශ්‍යපටත් ඒ දේශීය සම්භාවයක් තිබිච්ච බව අපි නොඑක් අවස්ථාවල කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුට යකඩ තාක්ෂණය පිළිබඳ ලොකු උරුමයක් තිබුණා. ඒ නිසා ඔහුට විශාල උදව්වක් මේ ස්වදේශික ඥාණයෙන් ලැබෙන්න ඇති ස්වදේශික පිරිස් වලින් ලැබෙන්න ඇති කියලා අපිට හුඟක් විශ්වාසයි. ඒ නිසා තමයි ඔහුට මේ වගේ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ඔහුගේ ශිල්පීන්ට කරන්න පුළුවන් වුණේ. හැබැයි අපේ කැණීම් වලින් එදවස යකඩ කිසිවක් හම්බෙලා නැහැ නේද? විශාල ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. කාශ්‍යප රජුරන්ගේ කාලේට ආйти නොයෙකුත් යකඩ උපකරණ ඇන විශාල ප්‍රමාණයක් ඇන හම්බෙලා තියෙනවනේ සීගිරියෙන්. යකඩ ඇන කොහොම අපිට හිතෙන්නේ මේ ගැන කියලා. ඔව් නෑ ඒ කියන්නේ අනිවාර්යෙන් යකඩ ඇන තිබුණා නම් සර් දැවමේ දේවල් ගොඩක් තියෙනවා. දේවල් තියෙනවා. මේ වහලවල් වලට ගහපුවා සමහර ඇණයක් අඩි 1කමාරක් විතර දිග ඇන තියෙනවා. අපි මේ පාලං ඇන කියලා කියන්නේ. පාලං ඇන කියලා කියන්නේ ඒ වගේ මේ උඩ කොටස හොඳටම තැලිලා ඒවට ගහපු බව පේනවා. ඒ ඇන සමහර ඒවා ඇද වෙලා. හරි ඒ කියන්නේ දැවමේ වහලවල් කඩා වැටෙනකොට ඇන ටිකත් එක්කම වැටෙනවානේ. ඉතින් ඒවා පුරාවිද්‍යා සන්දර්භයකට ඊට පස්සේ යනවා. ඉතින් ඒ නිසා මේ සීගිරියේ තියෙන යකඩ භාවිතය පිළිබඳ පෙන්වන්න ඕනෑ තරම් උදාහරණ අපිට තියෙනවා. සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙච්චර ලොකු කැටයම් සහිත නිර්මාණයක් කොහොමත් මේට වැඩිය ශක්තිමත් ලෝහයක් නැතුව කරන්න බෑනේ සර්. විශේෂයෙන්ම මේ වගේ මේ තද පාෂාණයක් මේ වගේ නයිස් පාෂාණයක් එක්ක වැඩ කරන්න මේ සීගිරි පර්වතයේ මේ කළුගලස සාමාන්‍යයෙන් අනිත් සමහර කළුගල් වලට වඩා ඉතාමත් තදයි නේද? ඒක නයිස් පාෂාණයද අපිට තියෙනවා නයිස් සහ ග්‍රැනයිට් කියලා පාෂාණ දෙකක්. ඒවා ඔක්කොම ආග්නේය පාෂාණ. මේ මෙටමොෆික් රොක්ස් කියලා කියන්නේ භූ විද්‍යාත්මකව. එතකොට මේක නයිස් පාෂාණයක්.
ඉතින් නයිස් පාෂාණය කියන්නේ මේ සැහෙන ඒක හරි අමාරුයි නයිස් පාෂාණයත් එක්ක වැඩ කරන්න. හිතන තරම් නයිස් නෑ සර්. ඉතින් ඒ හින්දා මේ වගේ දෙයක් කරන්න නම් ඒ යකඩ භාවිතය ඊටාම කාර්යක්ෂමව පාවිච්චි කිරීමේ ඥානය තියෙන්න ඕනේ. ඒ වගේම යකඩ තාක්ෂණයත් යම්කිසි උසස් මට්ටමක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ නිර්මාණයක් කරන්න තියා එහෙම හිතන්නවත් පුළුවන් කමක් නැහැ මේ ගල් එක්ක පොර බදන. අනික මේ ගල් විදලා තියෙනවා සමහර තැන්වලදී. ඒ දැවමේ දේවල්. ඒතර ගලේ දෘಢතාව, ගලේ දැඩියාවට වැඩි දැඩියාවක් තියෙන ලෝහයක් වෙන්න ඕන පාවිච්චි කරන්නේ ගල විදින්න. ඒ නිසා යකඩ පාවිච්චිය ඊටාම කාර්යක්ෂම හැටියට තිබිච්ච බව අපිට පේනවා. සර් දැන් මේ සර් සඳහන් කරා උතුරු දොරටුව කොහොමත් අපිට විවෘත නැහැ. දැන් මෙතනින් අර මිත්‍යාව පෙන්නපු පියගැට පෙළ මේ බෙල් මහත්තයා හදපු පියගැට පෙළ තියෙන්නේ. එතකොට නැගෙනහිර පැත්තට වෙන්නනේ සර්. නැගෙනහිර දොරටුවත් තාම විවෘත නැහැ. නැගෙනහිර දොරටුව තියා නැගෙනහිර ප්‍රවේශය අපි ආපු බටහිර ප්‍රවේශයෙන් 4 ගුණයක් විතර ලොකුයි. 4 ගුණයක් ලොකුයි. අපි සිටියේ මේ පෙන්වන්න. ඒ ගැන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. කිසිම දෙයක් කරලත් නැහැ. ඒක මහ ඝන වනාන්තරය ඇතුලේ තියෙන්නේ. අපි සීගිරි ගල මතු පිටට උඩට මස්තකයට ගියාට පස්සේ අපිට පුළුවන් වෙයි සාමාන්‍ය දර්ශනයක් පෙන්වන්න. ඒ කැලේ ඇතුලේ ඒ පැරණි ගඩොල් බැම්ම තියෙන හරිය ගස් වැවිලා තියෙන දුර්වල විදිහට ඒ රේඛාව අපිට උඩ ඉඳලා බලන්න පුළුවන්. ඒ කියන්නේ බැමි තිබිච්ච කලකුණු. ඔව් ඒකෙන් පේනවා ඒක දැක්කම කෙනෙකුට තේරෙයි සීගිරිය නැගෙනහිර ප්‍රවේශය කොයිතරම් ලොකුද. සමස්තයක් වශයෙන් ගත්තොත් සීගිරිය කියලා කියන්නේ කොයිතරම් විශාල සංකීර්ණයක්ද කියන එක අපිට පේනවා. මං හිතන්නේ අපි ගත්තොත් එහෙම දැන් අපි කොළඹ නගරය කියලා කියන්නේ පිටකොටුව කොටුවනේ. ඒ දෙකම එක්ක අහු කරත් ඊට වඩා ටිකක් ලොකු වෙන තරමට ලොකුයි මේ සීගිරියේ සම්පූර්ණ සමස්ත භූමි ප්‍රදේශය ගත්තොත්. සීගිරියට උදව් කරපු සීගිරිය නඩත්තු කරපු මිනිස්සු හිටපු ප්‍රදේශත් මේකට ඈඳුවොත් එහෙම මේක දිස්ත්‍රික්කයක් විතර විශාල ප්‍රදේශයක් හැටියට අපිට පේනවා. සර් දැන් අපි අර මේ ටෙරස් ගාඩන් එක මේට එන්න කලින් ශිලා උද්‍යානය සහ ඒවා පහු කරන යනකොට අර ජල උද්‍යානය දැක්කට වැඩිය ආරාමික ලක්ෂණ අපි දැක්කනේ. දැන් හැබැයි මට එහෙම මේ සිංහපාදේ හරියට එනකොට එහෙම ආරාමික ලක්ෂණ දකින්න හම්බෙන්නේ නැහැ නේ සර්. නෑ මං හිතන්නේ මෙහෙමනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ ලෞකික දේවල් ඔක්කොම අතහැරලා දැම්මා. ඔවුන් කෙටි කාලයකට මේක පාවිච්චි කරනකොට සීගිරිය ඔවුන්ට උවමනා වුණේ එතන බෞද්ධ ආරාමයක් හදාගන්න විතරයි. ඉතින් ඔවුන්ට බෞද්ධ ආරාමයක් හැටියට පාවිච්චි කරන්න ඕන කරන ගල් ගුහා එහෙම ඔක්කොම තිබුණේ අර මේ පර්වත උද්‍යානයේ. ඒ නිසා ඔවුන් පර්වත උද්‍යානයේ තමන්ගේ ආරාමයේ බවට පරිවර්තනය කළා. ඉන් එහාට උන්වහන්සේලා මේ සීගිරි සමහර විට ওই කාලේ වෙනකොට මේ කොටස් යම් තරමකට නෂ්ටාවශේෂ බවට පරිවර්තනය වෙලා තියෙන්නත් ඇති. මොකද සීගිරි අතහැර දැම්මානේ කාශ්‍යපගෙන් පස්සේ. ඉතින් එතකොට අවුරුදු 200ක විතර කාලයක් මේක අතහැරලා දාලා තිබුණා. ඉතින් මේ උඩ සීගිරිය කාශ්‍යප රජතුමාගෙන් අතහැරිච්ච ගමම්ම වගේ තමයි මුගලන් මේක බාර දෙන්නේ භික්ෂුන් වහන්සේලාට. නමුත් භික්ෂුන් වහන්සේලාට ප්‍රායෝගික අවශ්‍යතාවක් තිබුණේ නැහැ ගල මුදුනට එන්න. මොකද උන්වහන්සේලාගේ ආගමික කටයුතු කරන්න අවශ්‍ය කරන පරිසරය යන්නේ එකත් එච්චර ලේසි පාසු වැඩකුත් නෙමෙයිනේ. අනික ඒවා කාශ්‍යපගෙන් පස්සේ හරියට නඩත්තු වෙන්නත් නැතුව ඇති. ඒ නිසා ඒවා යම් විදිහකට දි รา පත් වෙන්න ඇති. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මෙහි ගැවසිච්ච බවට එහෙම සාධකයක් අපිට හොයාගන්න නැහැ. ඒ කියන්නේ කිසිම ආකාරයක සාධක වගේ කිසිම ආකාරයක සාධකයක් ශිලා ඉහළ මුදුනේවත් හම්බෙන්නේ නැහැ. මුදුනේවත් අපිට හම්බෙන්නේ නැහැ. ශිලා උද්‍යානයේට උඩ කොටස ක්‍රමයෙන් කාශ්‍යපගෙන් පස්සේ ක්‍රමයෙන් ආපහු මේ වනයේට ගොදුරු වෙන්න, නටබුන් වෙන්න, ජරාවාස වෙන්න ගියයි කියන එක අපි දන්නවා. 19 වෙනි සතවර්ෂයේ නැවත සොයා ගන්න අතුරු මේවා නටබුන් වෙන්න ඇති. ඒ නටබුන් මැද්දෙන් තමයි ජනතාව සීගිරිය බලන්න ඇවිල්ලා කැටපත් පවුර දක්වා ඇවිල්ලා සමහරට මුදුනටත් යන්න ඇති. මොකද අවුරුදු 250ක් විතරනේ කාලේ ඇවිල්ලා. මොකද ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ අපි පල්ලෙහා ඉඳලා එනකොට අපි දැක්ක පොකුණු දැක්කා, මල් දැක්කා, කොඳ මල් දැක්කා. අපි සීගිරි පර්වතේ නගිනකොට අපිට කොඳ මල් වල සුවඳ ආවා. ආදි වශයෙන් අදහස් මේ සීගිරි කුරුටුගිය වල ලියා තිබෙනවා. ඉතින් ආයෙකින් අපිට තේරෙනවා මේ සමහර අය රාත්‍රියත් නැගලා තියෙනවා නුවන් සමහර අය කියනවා පල්ලෙහා එනකොට අපි කලාමැදිරි එලි දැක්කයි කියලා. ඒක තඹ පාටට වගේ දිලිසෙනවා මේ කලාමැදිරි එලි කියලා. ඒතර කලාමැදිරියෝ අපිට සාමාන්‍යයෙන් පේන්නේ හොඳටම අන්ධකාරය වැටුනහමනේ නේ. අමාවක දවසලත් ඇවිල්ලා තිනවා. ඔව් ඒ කියන්නේ ඒ කලාමැදිරි එලිනුත් සමහර අය ඒ කලාමැදිරි එලි දකින්නත් ඒ වෙලාවටත් මේ සීගිරිය නැගලා තරණය කරනවා. ඒක එක කවියක සර් මට මතකයි කිව්වා මේ මෙතෙන්ට ඇවිල්ලා මේ
හවස් වෙනකොට යන්න හදන්න වගේ අදහසක් තියෙන කවියක් තිබ්බනේ සර්. මේ රෑ මෙහෙ ගෙවමු වගේ අදහසක් කවියක ලියලා තිබ්බනේ. යන්න හිතෙන්නේ නැහැ අපිට නතර වෙලා ඉන්න කියලා. අපිටත් එහෙම තමයි. ඉතින් ඒ වගේ ඊටාම මේ විශාල ප්‍රමාණයක් සංචාරකයෝ මෙතනට එනවා. ඉතින් එදා මේ ආපු අය මේ සීගිරිය ගැන අහලත් තිබුණා. මොකද ඒකනේ කියන්නේ මේ මුළු ලෝයෙම පැතිරලා තිබුණා කියලා සීගිරි රජුරන්ගේ කීර්තිය. ඉතින් ඇත්තම නුවන් මෙතන ඊටාම වැදගත් ස්ථානයක්. මොකද අපි හුඟක් දෙනා මේවා දිහා බලාගෙන මේ ගුරුලෙක්ගේ කකුලක් මෙතන තියෙන්නේ මෙහෙම කියලා නොඑක් අදහස් ඉදිරිපත් කරාට අපිට මෙතනින් තමයි සර් මේ සීගිරිය දෙන මාලිගාවට යනවා කියලා මිත්‍යාව හැදුනේ. සමහරවිට බෙල් මහත්තයා මෙතන තියෙන පස් ගොඩලිය අයින් කරපු එක වෙන්න පුළුවන්. ඔය සමහරවිට ඇවිල්ලා අර කපුටා වමනේ කරා වගේ එකක් තමයි. ඔව් ඒ වගේ කතා හැදෙනවානේ විස්මිත දේවල් ගැන, තමුන්ට තේරුම් ගන්න බැරි දේවල් ගැන නොඑක් දේවල් හදනවා. ඉතින් මිනිස්සුන්ට ඕනෑම රටවැසියෙකුට අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ ඉතිහාසයට අර්ථය සපයලා ඒක තමන් කැමති විදිහට භුක්ති විඳින්න ඕන කෙනෙකුට අයිතිවාසිකම තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහන් වලින් උත්සාහ කරන්නේ තමන් දරන මතය, කෙනෙක් දරන මතය අවිශ්වාසයකට පරිවර්තනය කරලා හානියක් කරන්න නෙමෙයි. අපි උදව් කරන්නේ තමන් දරන මතය නිවැරදි කරගෙන ඒ තමන්ට අයිති දේවල්, තමන්ට සංස්කෘතික ප්‍රවේණීන් අයිති වෙච්ච දේවල් වඩා හොඳට වඩා සංවේදී වෙන විදිහට තර්කානුකූලව රස විඳින්න අවස්ථාවක් හදන්නයි අපි කරන්නේ. ඒ වගේම තමන්ගේ දරුවන්ට මේ දැනුම පවරා දීම ඉතාම වැදගත්. ඒතොර ඒගොල්ලෝ මේ තමන්ගේ උරුමේ මීට වඩා හොඳ තැනකට ගෙනියයි 21 වෙනි සතවර්ෂයේ මැද භාගය වෙනකොට දියුණු වෙන තාක්ෂණයත් එක්ක ඒ අය මේ සීගිරිය මීට වැඩිය මේ හිතකර අන්දමට ඉදිරිපත් කරන්න ඒගොල්ලෝ උත්සාහ ගනී. හරි, එහෙනම් ඉතින් අර සිංහපහදෙන් අපි යන්න ඕනේනේ. හැබැයි අද යන්න වෙලාව මදි. අපේ 100 වෙනි වැඩසටහන සීගිරියේ ඉඳන් අවසන් කරන්නයි මේ හදන්නේ. ඉතින් මේ සඳහා මහාචාර්ය රාජ් සෝමදේවයන් ඇතුළු විශාල ප්‍රමාණයක් අපට උදව් වුණා. ඔවුන් මතක් කරන්න ඕනේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඊළඟට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, මෙහි සීගිරිය බාරව ඉන්න උපුල් මහත්තයා, කරු මහත්තයා, සමීරලා ඔය වගේ විශාල ප්‍රමාණයක්, ඒකම මෙහි ආරක්ෂක අංශය අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒකම අපි 101 වෙනි වැඩසටහනත් අනිවාර්යෙන් මේ සුවිශේෂී සිංහපාදය ඔස්සේ ගිහිල්ලා සිංහගිරිය මුදුනේ තියෙන විශ්මය ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඉතින් සර් එහෙනම් අපි සතියක විවේකයක් අරගෙන අපි යන් ඒකම අපේ දැන් අපි මේ මගින් වැඩසටහන පටන් ගත්ත කට්ටියට පොඩි දුර්වබෝධයක් එන්න පුළුවන් නේ. අර මුල් ටික කියලා. මුල් ටික තියෙනවා 49 50 50 වෙනි වැඩසටහන අපේ YouTube නාලිකාවේ තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් ටික බලන්න. ඒකම අද සීගිරි වැඩසටහනට කුවේට් ඉඳන් ඇවිල්ලා අපිට අනුග්‍රහය දක්වපු විශාල මුදලක් යනවා. ඔබ දන්න ඔබට අපි කලිනුත් කිව්වා මේ රූගත කිරීම වලට පටිගත කිරීම වලට අපි ගෙවන්න ඕනේ මේ ස්ථානවලට. ඒකම විශාල අනුග්‍රහයක අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් ඒවා සපයපු අප අශෝක රූපසිංහ මහත්මයාටත් අද අපිත් එක්ක මේ නිෂ්පාදන කණ්ඩායම ආවා. අපේ ජනිත්, ඒකම ඩිලින, මිලින්ද, හර්ෂ ඇතුළු කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි අද සීගිරියෙන් එන්න බලාපොරොත්තුවක් නැහැ. 101 වෙනි වැඩසටහන සීගිරි පර්වත මස්තකයේ ඉඳලා ගෙන එන බලාපොරොත්තු වෙන ඔබ හැම කෙනාටම කාශ්‍යප රජුරවන්ට අනුමෝදනා වේවා කියලා මේ සියලු ප්‍රාර්ථනාවන් එහෙනම් සීගිරියෙන් 100 වෙනි වැඩසටහනෙන් සමුගන්නවා. වැඩසටහන් 100ක් එක්ක අපිත් එක්ක හිටියට බොහොම පිං.